right හැමෝටම අයබෝවන් අපි එහෙනම් ක්ලාස් එක පටන් ගමු. එතකොට පුතේ අපි දැන් 2023 තියරි ක්ලාස් එකේ හරි 2023 තියරි ක්ලාස් එකේ අපි පළවෙනි පාඩම කතා කරලා ඉවර කළා. හරි. එතකොට පළවෙනි පාඩම වල දන්නවා අපි කියනවා ජෛව පද්ධති කෙරෙහි දේශගුණික සාධකවල බලපෑම. දේශගුණික සාධකවල බලපෑම රයිට් මම ඔක්කොම ලියන්නේ නැහැ. එතකොට මේ පාඩම දැන් අපි ඉවර කරලා තියෙනවා. අද මම ඔයාලට කිව්වා අද අපි පටන් ගන්නවා ඔයාලගේ පුතේ 12 වසර විෂය නිර්දේශයේ 12 වසර විෂය නිර්දේශයේ දෙවෙනි ඒකකය අපි පටන් ගන්නවා. එතකොට මේ දෙවෙනි ඒකකය නම් කරලා තියෙන්නේ පුතේ ජෛව පද්ධති ආශ්‍රිත පස. හරි මොකද්ද ජෛව පද්ධති ආශ්‍රිත පස. එතකොට සාමාන්‍යයෙන් ඉතින් අපි කෙටියෙන් කියනවා පස කියලා. පස පාඩම. ඒකම තමයි කියන්නේ සාමාන්‍ය. මොන පාඩමද? අපි කියනවා පස පාඩම කියලා. එතකොට සාමාන්‍යයෙන් හරියට කිව්වොත් අපි කතා කරන්නේ ජෛව පද්ධති ආශ්‍රිත පස සම්බන්ධව කියලා තමයි අපි කියන්නේ. කෙටියෙන් අපි කියනවා පස. මේකට සාමාන්‍යයෙන් හැමෝම කෙටියෙන් කියනවා දේශගුණයේ පාඩම කියලා. පැහැදිලිද? එතකොට අද අපි එහෙනම් පටන් ගන්නවා ඔයාලත් එක්ක කතා කරන්න. අපේ විෂය නිර්දේශයේ දෙවෙනි ඒකකය ජෛව පද්ධති ආශ්‍රිත පස කියන එක. පැහැදිලිද? එතකොට මේ යටතේ අපි පස සම්බන්ධව විශාල වශයෙන් නැත්නම් අපි කියන්නේ A to Z එහෙම නැත්නම් සරලම මට්ටමේ ඉඳලා ටිකක් සංකීර්ණ කාරණා දක්වාම සාකච්ඡා කිරීම කරනවා. ඒ වගේම විශේෂයෙන් ඔයාලා දන්නවා දැන් අපි BST විෂය ගත්තාම පොතේ මේක තියරි විෂයක් නෙමෙයිනේ. ඒවා ප්‍රැක්ටිකල් විෂයන්. ඒකට අපි දන්නවා අපිට විභාගයේදී ප්‍රැක්ටිකල් එකකට මුහුණ දෙන්න වෙනවා. මම හැමදාම කියනවානේ අපිට ප්‍රැක්ටිකල් එකකට මුහුණ දෙන්න වෙනවා. එතකොට මේ පස පාඩම ගත්තාම ඔන්න ආයේ ප්‍රැක්ටිකල්ස් කීපයක්ම තියෙන පාඩමක්. ඒ වගේම අනිවාර්යයෙන් මේකෙන් ප්‍රැක්ටිකල් එකක් අනිවාර්යයෙන් විභාගයේ දෙනවා. ඒ කියන්නේ කරන ප්‍රැක්ටිකල් එකක් හරි දෙකක් හරි අනිවාර්යයෙන් මේ පාඩමෙන් එනවා. සමහර අවුරුදු වලදී එකක් එනවා, සමහර අවුරුදු වල දෙකක් එන අවස්ථාත් තියෙනවා. දැන් පහුගිය අවුරුදු 6ක් තිස්සේ 2015 16 17 18 19 20 අවුරුදු 6ක් එක්සෑම් තිබුණානේ. ඔයාලා දන්නවනේ නේ 2015 වෙනි ඉස්සෙල්ලාම පුතේ විභාගයක් තියෙන්නේ මේ ටෙක්නොලොජි වල 2015 තමයි ඉස්සෙල්ලාම එක්සෑම් එකක් තියෙන්නේ. ඒතර අවසානයේ තිබුණේ ඔයාලා දන්නවා 2020. හැබැයි 2020 තියෙන්නේ ඔයාලා දන්නවත් දන්නේ තිබුණේ ස්පොට් ටෙස්ට් එක විතරයි නැත්නම් ස්ථානීය පරීක්ෂණ විතරයි. අර ප්‍රැක්ටිකල් කරන්න ආවේ නැහැ. ඒක අයින් කළා මේ තියෙන කොරෝනා වසංගත තත්ත්වයක් එක්ක. ඒතර 2019 දක්වා ඒ අවුරුදු 5ක් ඒතර ප්‍රැක්ටිකල් කරන්න ආවා. ඒතර දැන් ওই අවුරුදු 6ෙම හරි ඔය අවුරුදු 6ෙම මම ප්‍රැක්ටිකල් බෝඩ් එකේ විවිධ පැතිවල හරි ප්‍රැක්ටිකල් බෝඩ් වලට යනවා. හරි. එතකොට ඒ නිසා මේ හොඳ අත්දැකීමක් තියෙනවා පොතේ මේ ප්‍රැක්ටිකල් සම්බන්ධව කොහොමද මේ ප්‍රැක්ටිකල් එන්නේ කොයි වගේ තැන් වලින්ද ප්‍රැක්ටිකල් එන්නේ හරි කොහොමද මේ ප්‍රැක්ටිකල් වලට ළමයිට ලකුණු බෙදන්නේ දැන් නිර්ණායක ඔස්සේනේ ලකුණු බෙදන්නේ හරි කොටස් කඩනවා පියවර වලට කොටස් කඩලා තමයි ලකුණු බෙදීම කරන්නේ ඉතින් හොඳ අවබෝධයක් තියෙනවා මොකද මේ ටෙක්නොලොජි පටන් ගත්ත දවසේ ඉඳලා තියෙන එක්සෑම් වල ඉඳලම මේ දක්වා ඒ සියලු ප්‍රැක්ටිකල්ස් එක්සෑම් වලට සම්බන්ධ වෙලා හරි මේ ප්‍රැක්ටිකල් බෝඩ් වල වැඩ කරපු කෙනෙක් විදිහට මම දන්නවා මේ එක එක පාඩම් වලින් මොනවද එන ප්‍රැක්ටිකල්ස් හරි හොඳ අවබෝධයක් තියෙනවා පැහැදිලිද එතකොට ආයේ කියන්නේ ඒතර පස පාඩම කියලා කියන්නේ ගොඩක් ප්‍රැක්ටිකල් තියෙන පාඩමක් හරි මේකේ අපි ප්‍රැක්ටිකල් සාමාන්‍යයෙන්
ඔක්කොම ගත්තහම ප්‍රැක්ටිකල් 6ක් 7ක් විතර වගේ කතා කරනවා. හරි. ඔය ප්‍රැක්ටිකල් 6 7ම අපේ එක්සෑම් එකේ එන්න පුළුවන් ප්‍රැක්ටිකල්. හරි. ඒ වගේම මේ වෙනකොට ඒ හැම ප්‍රැක්ටිකල් එකක්ම වගේම ඇවිල්ලත් තියෙනවා. ඒ නිසා මම ඔයාලට මේ පාඩම පටන් ගන්න කලින් කියන්නේ මේකේ තියරි ටික විතරක් ඔළුවේ තියාගෙන මදි. හැමතිස්සෙම මතක තියාගන්න මේ හැම පාඩමකට අදාළ ප්‍රැක්ටිකල්ස් තියෙනවා. ඒ ප්‍රැක්ටිකල් ටිකත් ඔයාලා හරියට ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා. ඒ ටිකත් හොඳට ඔළුවේ තියාගන්න අවශ්‍ය වෙනවා. සහ දැන්ට තියෙන තත්ත්වයේ හැටියට අපිට ප්‍රැක්ටිකල්ස් කරන්න බැරි වුණාට හරි අනාගතයේදී අපිට මේක සාමාන්‍ය තත්ත්වයටපත් වුණාට පස්සේ ඔයාලා විසින් මේ ප්‍රැක්ටිකල්ස් කරලා ඔයාලා හුරු වෙලා තනිවම මේවා කරන්න පුළුවන් මට්ටමේ ඉන්න ඕන. පැහැදිලිද? එතකොට ඒ මට්ටමට ඔයාලා හැඩ ගැසෙන්න ඕන. තාම ඔයාලා පටන් ගන්න විතරයි ඉන්නේ. නමුත් ක්‍රමානුකූලව ඒ හුරුවත් ඔයාලා ලබා ගන්න අවශ්‍ය වෙනවා. මොකද හැමතිස්සෙම මම කියන්නේ මේක ප්‍රැක්ටිකල් විෂයක්. මේක විතරක් නෙමෙයි ET BST දෙකම ප්‍රැක්ටිකල් විෂයන්. දෙකේම 130 ලකුණු හම්බ වෙන්නේ ප්‍රැක්ටිකල් වලට. එතකොට ඔයාලට ලකුණු 30 ගන්න නම් අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් එකට සාර්ථකව මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒකත් ඔළුවේ තියාගෙන අපි එහෙනම් පාඩම පැත්තට දැන් සම්බන්ධ වෙමු. මුලින්ම අපි පාඩමේ මාතෘකාව ලියාගමු නේද? රයිට් ලියන්න පුතේ අපේ දෙවෙනි පාඩම ජෛව පද්ධති ආශ්‍රිත පස. ජෛව පද්ධති ආශ්‍රිත පස. ජෛව පද්ධති ආශ්‍රිත පස. ජෛව පද්ධති ආශ්‍රිත පස. හරිද? හරි. එතකොට පුතේ මුලින්ම අපි මම කියවන්නේ අපි සරලම තැනින් පටන් ගන්න ඕන කියලා. එහෙනම් අපි මුලින්ම බලන්න ඕන හරියට දැන් අපි හැමෝම ඔයාලා හැමෝම පස කියපුවාම දන්න කෙනෙක් නෑ. හරිද? දන්නවනේ පස කියපුවාම නේද? නොදන්න දෙයක් නෙමෙයි නේද? අපි හැමෝම දන්නවා පස ඔය තියෙන්නේ නේද? මේ මම එළිය බලපුවම හැමතැනම පස තියෙනවා. ඔයාලා තමයි ඉන්න තැන ඉඳලා බලපුවම ඔයාලට පස පේනවා. අපි දන්නවා පස කියන්නේ මොකද්ද කියලා. හැබැයි අපෙන් ඇහුවොත් පස කියන්නේ මොකද්ද කියලා අන්න අපිට හපව ප්‍රශ්නයක් තියෙනවානේ. ඒතර මොකද්ද පස කියන්නේ? කොහොමද අපි පසට අර්ථ දැක්වීමක් දෙන්නේ? කොහොමද අපි පස නිර්වචනය කරන්නේ? පැහැදිලිද? එහෙනම් දැන් අපි හැමෝම පස කියන එක දන්නවා. පස කොහෙද තියෙන්නේ කියලා දන්නවා. සමහරවිට ඔයාලට පසේ ලක්ෂණ ගැන කියන්න කිව්වොත් මෙහෙම ලක්ෂණ ටිකක් කියාගෙන යන්න පුළුවන්. හැබැයි අපි හරියට දැනගන්න ඕන පසක් කියන්නේ මොකක්ද කියලා නිර්වචනයක් කරන්න. ඒකට ලස්සන අර්ථ දැක්වීමක් දෙන්න අපිට හැකියාව තියෙන්න ඕන. පැහැදිලිද? එහෙනම් අපි මුලින්ම බලමු දරුවනේ. මේ පස කියන්නේ මොකක්ද? මේ පස කියන්නේ මොකක්ද කියන එක අපි මුලින්ම බලමු. හරි දැන් ඔයාලා දන්න කාරණා ටිකක් මම එළියට ගන්නවා. එතකොට ලේසි. අපි දන්න කාරණා ටිකෙන් නේද? අපි දන්න තැනින් පටන් ගමුකෝ. කොහෙද පස තියෙන්නේ? දැන් ඔයාලගේ මම ප්‍රශ්නය අහනවා. ඔයාලා හිතින් උත්තර දෙන්න. හරි කොහෙද පස තියෙන්නේ කියපුවාම දැන් ඔන්න ඔයාලා හිතින් උත්තර දෙන්න ඕනේ. මට ඇහෙන්නේ නැහැ. හරි නමුත් ගැටලුවක් නැහැ. අපි ඔයාලා උත්තරේ දෙන්න මම ඇහුණා කියලා හිතාගන්න. දැන් දරුවනේ පස තියෙන්නේ අපි දන්නවා මේ අපේ පෘථුවිය තියෙනවානේ. දැන් මේ පෘථිවි ගෝලයේ තියෙනවානේ මෙහෙම. ඔන්න අපේ පෘථිවි ගෝලයේ තියෙන අපි දන්නවා මේ පෘථිවි ගෝලයේ මතු පිට තමයි ওই පස කියන එක තියෙන්නේ. පැහැදිලිද? පෘථිවි ගෝලයේ මතු පිට තමයි පස කියන එක තියෙන්නේ. දැන් එතකොට මේ පුතේ දැන් මම මෙහෙම ඇඳලා සමහර තැන්වලදී මේ පසේ ඝනකම වැඩි වෙනවා. මීටර ගණනාවක් දැන් මීටර කීපයක් ඝනකමට තියෙන්න පුළුවන්. ඒ වගේම සමහර තැන්වලදී මේ පසේ ඝනකම ඉතා තුනී වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ පෘථුවියනේ මේ පෘථිවි පෘෂ්ඨය කියලා හිතුවොත් පෘථිවි පෘෂ්ඨයේ මත තමයි පස තියෙන්නේ. හරි. ඒතර එක එක තැන්වල එකිනෙකට වෙනස් ඝනකම් වලින් පස තැම්පත් වෙලා තියෙනවා. එහෙනම් පළවෙනි කාරණේ ඔන්න ඔලුවට ගන්න පස තියෙන්නේ කොහෙද? පැහැදිලිද?
අපි හිමීට තේරුම් ගමු. කලබලයක් නැහැ. හරි. පස තියෙන්නේ කොහෙද? එහෙනම් කොහෙද පස තියෙන්නේ? පෘථුවිය මතු පිට තමයි පස තියෙන්නේ. පැහැදිලිද? ඊළඟට අපි දන්නවා දැන් මේ ශාක ගත්තාම හරි දැන් ඔයාලා ඉන්න තැන ඉඳලා ඔයාලා එලි වහන බැලුවොත් සමහර විට ඔයාලට පේනවා නම් එළිය. ඔයාලට බලා ගන්න පුළුවන් මේ පොළොවේ නේද මේ පසේ ශාක වර්ධනය වෙලා තියෙනවා. එහෙනම් අපි කියනවා පුතේ මේ පස කියන එක ශාක වර්ධනයට මොකද්ද සපයන්නේ? මාධ්‍ය සපයනවා. හරි ශාක වර්ධනයට මොකද්ද සපයලා තියෙන්නේ? මාධ්‍ය සපයලා තියෙනවා. ඔන්න කාරණා දෙකයි නැවත එන්න පෘථුවිය මතු පිටයි තියෙන්නේ. කාගේ වර්ධනයට අවශ්‍ය මාධ්‍ය සපයනවද? ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍ය සපයනවා. මේක කවුද හැදුවේ? මේක කවුද හැදුවේ? මේක කවුද හැදුවේ? නෑ මේක කවුරුත් හදපු දෙයක් නෙමෙයි පුතේ. මේක ස්වභාවිකව නිර්මාණය වුණ දෙයක්. පැහැදිලිද? පස කියලා කියන්නේ නේද? කවුරුත් හදපු දෙයක් නෙමෙයි. අපි කියමු ස්වභාව ධර්මයන් විසින් හදපු දෙයක්. එහෙනම් පුතේ මේක අපි කියනවා ස්වභාවිකයි කියලා. ස්වභාවිකයි. කවුරුත් හදපු දෙයක් නෙමෙයි. ස්වභාව ධර්මයන් විසින් හදපු දෙයක්. එහෙනම් මතක තියාගන්න පුතේ මේක ස්වභාවිකයි. ඔන්න ඊළඟ ලක්ෂණය. ඒ වගේම අපි කියනවා පුතේ මේ පස කියන එක අද තියෙන ස්වභාවය නෙමෙයි තව කාලයකින් තියෙන්නේ. හරි අද තියෙන්නේ තත්ත්වය නෙමෙයි මීට අවුරුදු ගණනාවකට කලින් තිබුණේ. ඒ කියන්නේ කාලයත් එක්ක මේ පස කියන එක මොකද වෙන්නේ? පුතේ වෙනස් වෙනවා. පැහැදිලිද මං කියන එක? අන්න එහෙම වෙනස් වෙන ස්වභාවයට අපි කියනවා පුතේ ගතිකයි කියලා. තේරුණාද? මොකක් කියලාද කියන්නේ? ගතිකයි කියලා අපි කියනවා. පැහැදිලිද? එහෙනම් ඔන්න මම තව ලක්ෂණයක් කිව්වා. පස කියලා කියන්නේ ස්වභාවික දෙයක්. ඒ වගේම මේක අද තියෙන තත්ත්වය නෙමෙයි තව කාලෙකින් තියෙන්නේ. ඒ තත්ත්වය නෙමෙයි ඊට තව කාලෙකින් තියෙන්නේ. අද තියෙන තත්ත්වය නෙමෙයි මීට අවුරුදු ගණනාවකට කලින් තිබුණේ. එහෙනම් කාලයත් එක්ක මේකේ තත්ත්වය මේකේ ස්වභාවය මොකද වෙන්නේ? වෙනස් වීමකට භාජනය වෙනවා. එහෙනම් අපි කියනවා පුතේ මේක ගතිකයි කියලා. පැහැදිලිද? මොකක් කියලාද අපි කියන්නේ? ගතිකයි කියලා කියනවා. ඔන්න තව ලක්ෂණයක්. ඊළඟට මම එනවා මොනවද මේ පසේ තියෙන්නේ කියලා බලමු අපි. මේ පසේ මොනවද තියෙන්නේ පුතේ? මේ පසේ මෙන්න මේ දේවල් තියෙනවා කියලා අපි කියනවා. හරි. ඛනිජ තියෙනවා. මොන මතක තියාගන්න. මොනවද පසේ තියෙන්නේ? ඛනිජ. දැන් මූලික වශයෙන් මේ ඛනිජාංශු අපි වර්ග තුනකටත් වෙන් කරගන්නවා. වැලි, රොන් මඩ, හරි? රොන් මඩ ඊළඟට මැටි විදිහට. තේරුණාද? වැලි, රොන් මඩ, මැටි විදිහට ඛනිජාංශ වර්ග තුනක් අපිට වෙන් කරගන්න පුළුවන්. ඊළඟට ওই පසේ තියෙනවා පුතේ කාබනික ද්‍රව්‍ය. මොනවද තියෙන්නේ? කාබනික ද්‍රව්‍ය. ඊළඟට ওই පසේ ඉන්නවා ජීවීන්. අපි ඉන්නවා කියමුනේ. එයාලා සජීවීනේ තියෙනවා කිව්වොත් නේ අජීවී වගේ අදහසක්. ඉන්නවා ජීවීන්. අපි යාලට කියනවා පාංශු ජීවීන්. අපි වෙනම කතා කරනවා ඉස්සරහට. හරි. ඊළඟට මේ පසේ යාලා දන්නව පැහැදිලිවම පුතේ ජලය තියෙනවා. නේද? පසේ ජලය තියෙනවනේ. ඒ ජලයනේ ශාකවලට එහෙම ලැබෙන්නේ මූල පද්ධතිය හරහා නේද? මේ මූල පද්ධතිය හරහා පසේ තියෙන ජලය තමයි යගන්නේ. ඔයාලා දන්නවා. හරි. ඊළඟට ඒ විතරක් නෙමේ මේ පසේ තියෙනවා කියනවා පුතේ වාතය. පසේ වාතයක් තියෙනවා. කාරණාව පැහැදිලිද? ඔන්න මම පසේ තියෙන දේවල් ටික කිව්වේ. මේ තියෙන පෘථිවි කබොල නැත්නම් පෘථුවිය. හරි. මේ තියෙන පෘථුවිය. එන පුතේ මෙන්න පෘථුවිය මතු පිට මං කිව්වා පස පිහිටනවා. එක එක තැන්වල එක එක ඝනකමට තියෙන්න පුළුවන්. මීටර කීපයක ඉඳලා සෙන්ටිමීටර කීපයක් දක්වා ඒක අඩු වෙන්නත් පුළුවන්. පැහැදිලිද? ඊළඟට මේක අපි කවුරුත් හදපු දෙයක් නෙමෙයි පුතේ. ස්වභාව ධර්මයන් හදපු දෙයක් අපි කියනවා ස්වභාවිකයි කියලා. මේක අද තියෙන තත්වය නෙමෙයි තව කාලෙකින් තියෙන. කාලයත් එක්ක පුතේ මේකේ ලක්ෂණ වෙනස් වෙනවා. එහෙනම් අපි කියනවා පුතේ ගතිකයි කියලා මේක. හොඳට ඔලුවට ගන්න. හරි ගතිකයි අටපාඩම් කරන්න ඕනේ. හොඳට තේරුම් ගමු අපි. හරි ගතිකයි කියලා කියනවා. මොනවද පසේ තියෙන දේවල්? ඛනිජ තියෙනවා කියනවා. කාබනික ද්‍රව්‍ය තියෙනවා.
ජීවීන් ඉන්නවා, ජලය තියෙනවා, වාතය තියෙනවා. පැහැදිලිද? ඔන්න ඕකට තමයි කියන්නේ. එතකොට අපි පස කියලා. මෙන්න මේ සමස්තයට අපි කියනවා පස කියලා. තේරුණාද? දැන් අපිට පුළුවන් මේකට ලස්සනට අර්ථ දැක්වීමක් හදාගන්න. ඔන්න අහගන්නකො මම දැන් අර්ථ දැක්වීම කියනවා. හොඳට අහගන්න. ಖನಿಜ, කාබනික ද්‍රව්‍ය, විවිධ ජීවීයාකාර, වාතය හා ජලයෙන් සමන්විත. ඔන්න හොඳට ඔලුවට ගන්න. හරි? හොඳට අහගන්න. හිත කොහෙවත් යොමු කරන්න එපා. මං කියන දෙයටම අවධානය දෙන්න. ಖನಿජ, කාබනික ද්‍රව්‍ය, විවිධ ජීවීයාකාර, වාතය හා ජලයෙන් සමන්විත. ජලයෙන් සමන්විත. පැහැදිලිද? පෘථුවිය මතු පිට පිහිටා ඇති. පෘථුවිය මතු පිට පිහිටා ඇති. ශාක වර්ධනයට මාධ්‍ය සපයන. ශාක වර්ධනයට මාධ්‍ය සපයන. ශාක වර්ධනයට මාධ්‍ය සපයන. ස්වභාවික ගතික වූ දේහයක් කියලා අපි කියනවා. ස්වභාවික ගතික වූ දේහය. පැහැදිලිද? අමාරු නෑ. ලක්ෂණ ටික ඔළුවේ ඉස්සලා ඔළුවට ගන්න. එකපාර මේකේ අර්ථ දැක්වීම කටපාඩම් කරන්න උත්සාහ කරන්න එපා. ඒක ඔළුවට බරක්. ඒක ඔළුවට බරක්. ඉස්සලා ඔයා ඔළුවට ගන්න පස කියන්නේ මොකක්ද කියන මේ චිත්‍රය පුතේ. මේ ලස්සන මේ බෝඩ් එක තුල දැන් ඇඳලා දාලා තියෙනනේ කරුණු ටික. ඒ ටික ඔයා ඔළුවට ගන්න ඉස්සලා. හරි? ඒ ටික ඔළුවට ගන්න. මම එකපාර අර්ථ දැක්වීම ළමයි ලියා ගන්න අර්ථ දැක්වීම මේක කටපාඩම් කරන්න කියලා කිව්වෙත් නෑනේ මම. මම ලස්සනට එකින් එක ඔයාලට ගලපලා දුන්නානේ. දැන් ඔයාත් ඔළුවේ ලස්සනට ඒ ටික තැම්පත් කරගන්න එකින් එක. අර්ථ දැක්වීම කටපාඩම් කරන එකට පස්සේ එන්න. අර්ථ දැක්වීම පාඩම් කරන්න කලින් ඔයා ලක්ෂණ ටික පොතේ ඔළුවට ගන්න. ඒකයි වැදගත් වෙන්නේ. තේරුම් ගැනීම තමයි පළමුව වැදගත් වෙන්නේ. හොඳට මතක තියාගන්න. දැන් අපේ ගොඩක් දරුවෝ මම දැකලා තියෙනවා මේ දැන් පන්ති වලට එහෙම සම්බන්ධ වෙන්නේ නැතිව යාළුවෙක්ගෙන් නෝට් එක ඉල්ලගෙන පාඩම් කරන්න ගන්නවා පොතේ. මම දැකලා තියෙනවා අපේ ගොඩක් දරුවෝ. හරි. හැබැයි පැහැදිලිව මම දන්නවා ඒක අසාර්ථක ක්‍රමයක් පොතේ. ඒක 100% අසාර්ථක නෙමෙයි. යම් ප්‍රමාණයකට ඒ දරුවට එතන යම් ලකුණක් ලබා ගන්න පුළුවන්, විභාගයේ යම් සාමාර්ථයක් ගන්න පුළුවන්. හැබැයි හොඳින් මතක තියාගන්න ඒක හරි අමාරු කාර්යයක්. ඔබ කිසි දෙයක් නොතේරුම්ගෙන, ඔබ කිසි දෙයක් අවබෝධ නොකරගෙන අරක පැහැදිලිව කටපාඩම් කිරීමේ තියරි එකකට තමයි යන්නේ. මම දැකලා තියෙනවා ගොඩක් අය. හරි. නෝට් එකක් හොයා ගන්නවා පාඩම් කරනවා. සමහර අය මම දැකලා තියෙනවා Facebook එකේ කියන අපිට නෝට් එවන්න, නෝට් දාන්න. හරි. එහෙම නෝට් එකක් තිබූ පමණින් අපිට එහෙම කටපාඩම් කරලා ඉගෙන ගන්න අමාරුයි. හරි. ඒක නිසා තේරුම් ගන්න මම මේ කියන කාරණාව ඔයා පාඩම් කරන්න කලින් පොතේ. ඔයා පාඩම් කරන්න කලින් කළ යුතු දේ තමයි ඔයා මේක තේරුම් ගන්න ඕන. මේ මොකද්ද කියන්නේ කියන එක තේරුම් අරගෙන ඉස්සලා ඔලුවට ගන්න. ඊළඟට ඔයා පාඩම් කරන්න. එතකොට ඔයාට පාඩම් කරන්න ලේසියි. එහෙම නැත්නම් ඔයා කිසි දෙයක් නොතේරුම් අරගෙන ඔයා මේක මේ ගත්ත ගමන් කටපාඩම් කරන්න ගන්නවා. ඔයා කටපාඩම් කරලා බලන්නකො නොතේරුම් අරගෙන ඔයාට ටික දවසක් යනකොට ඔයා පාඩම් කරපු මෙලෝදියක් ඔයාට මතක නැහැ. හරි. ඔයා පාඩම් කරපු මෙලෝදියක් ඔයාට මතක නැහැ. ඒ ඇයි ඔයා තේරුම් නොගෙන පාඩම් කළේ. ඔයා තේරුම් නොගෙන මේක කටපාඩම් කරන්න කිව්වේ. පැහැදිලිද? ඒ නිසා හොඳට මතක තියාගන්න පුතේ ඔයාලා ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න එකයි වැදගත් වෙන්නේ. හරි? ඉස්සෙල්ලා තේරුම් ගන්න එකයි වැදගත් වෙන්නේ. ඒක තමයි ගුරුවරයෙක් වැදගත් වෙන්නේ. හරි? ගුරුවරයා කියලා කියන්නේ ඔබට විෂය කරුණු පහදා දෙන කෙනානේ. විෂය කරුණු තේරුම් කරලා දෙන කෙනානේ. අන්න ඒක නිසා තමයි ගුරුවරයෙක්ගේ මඟ පෙන්වීම වැදගත් වෙන්නේ. අපි උදාහරණයක් විදිහට සිදුවත් බෝසතාණන් වහන්සේ උදාහරණයට ගත්තත් උන්වහන්සේ පවා එක එක ගුරුවරයා ගාවට ගිහිල්ලා ගන්න තියෙන සියලු දැනුම අරගෙන හරි ඒ දැනුමත් ප්‍රමාණවත් නොවුණු තැන තමයි උන්වහන්සේ තනියම සත්‍ය අවබෝධ කරගන්න ගියේ. හැබැයි පැහැදිලිව මතක තියාගන්න උන්වහන්සේගේ ඒ අවසන් ප්‍රතිඵලයට අනිවාර්යෙන් ඒ ගුරුහරුකම් වල වැදගත්කමක් තිබුණා. ඒ නිසානේ උන්වහන්සේ පළවෙනි ධර්මදේශනය
පස්වග මහණුන්ට දේශනා කරන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ දන්නවා ඒ ගුරුවරුන්ගෙන් ගත්ත දැනුම ඉවහල් වුණා උන්වහන්සේට ඒ සත්‍ය අවබෝධය සඳහා. ඒ කියන්නේ ගුරුවරයාගේ මඟ පෙන්වීම කියන එක අද ඊයේ නෙමෙයි. ඒක අවුරුදු දහස් ගණනක් ආපස්සෙ ඉඳලා කාරණයක්. පැහැදිලිද? ඒක නිසා ඔයාලට අනිවාර්යෙන් ගුරුවරයාගේ මඟ පෙන්වීම වැදගත් වෙනවා. මම කියන්නේ මේ හොඳ ප්‍රතිඵලයකට යන්න. එහෙම නැතුව S එකක් ගන්න C එකක් ගන්න සමාහයට කාගේ හරි නෝට් එකක් ඉල්ලන කටපාඩම් කළාට පුළුවන්. හැබැයි පැහැදිලිව ඔයා B එකකට ඒකකට යන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ගුරුවරයාගේ මඟ පෙන්වීම යටතේ නිශ්චිත ගමන් මාර්ගයක නිශ්චිත වැඩපිළිවෙලක් ඔස්සේ යා යුතුයි. ඒක හොඳින් ඔළුවේ තියාගන්න. පැහැදිලි නේද? හරි. අපි නැවත අර්ථ දැක්වීම එකපාරක් කියමු. වා කියන්න යන්න පාව අහගෙන ඉන්න මම කියන්නම්. ඔන්න බලන්න මම රූපයත් මෙතන මේ බෝඩ් එකේ තියෙන කරුණුත් උපයෝගී කරගෙන එකින් එකට එනවා. මෙතනින් පටන් ගත්තේ ඛනිජ කාබනික ද්‍රව්‍ය විවිධ ජීවී ආකාර වාතය හා ජලය. මම එහෙම ගන්න ඒක අර පොඩි ගලා යාමක් තියෙන නිසා. හරි එහෙමත් තියෙනකොට ලේසියිනේ නේ. වාතය හා ජලයෙන් සමන්විත පෘථුවිය මතු පිට පිහිටා ඇති ශාක වර්ධනයට මාධ්‍ය සපයන ස්වභාවික ගතික වූ දේහය අපි කියන මොකක් කියලාද? පස කියලා. ස්වභාවික ගතික වූ දේහයට අපි කියන මොකක් කියලාද? පස කියලා. පැහැදිලි නේද? right. ගන්න පුතේ අනුමාත්‍රකාවක් දැන් ඔයාලා අනුමාත්‍රකාවක් ගන්න පස කියලා. අපේ පළවෙනි අනුමාත්‍රකාව පස. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා අපි soil කියලා. පස ඉංග්‍රීසියෙන් කියනවා soil කියලා. හරිද? right. අපි අර්ථ දැක්වීම ලියමු එහෙනම්. ලියන්න මේ විදිහට. ඛනිජ කාබනික ද්‍රව්‍ය ඛනිජ කාබනික ද්‍රව්‍ය විවිධ ජීවී ආකාර වාතය සහ ජලයෙන් සමන්විත පෘථුවිය මතු පිට පිහිටා ඇති ගොඩ මම හිතන තව චූටි කැලලක් එකතු කරනවා. ගොඩබිම ශාක වර්ධනයට අවශ්‍ය ගොඩබිම ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍යයක් සපයන ස්වභාවික ගතික වූ දේහය ස්වභාවික ගතික වූ දේහය පස ලෙස හැඳින්වේ. ස්වභාවික ගතික වූ දේහය පස ලෙස හැඳින්වේ. right. පැහැදිලි නේද? ඔන්න අපි පසේ අර්ථ දැක්වීමයි ඒ තේරුම් ගත්තේ. ඒක මතක තියාගන්න.
නැවත කියන්නේ ඉතලා තේරුම් අරගන්න හොඳට මේ ටික තේරුම් අරගෙන ඊට පස්සේ පාඩම් කරලා තියාගන්න. පාඩම් කරන එකත් අවශ්‍යයි. හරි විභාගයේදී අපෙන් බලාපොරොත්තු වෙන්නේ අවසානයේ ලියන්නනේ ඉතින් ඕක මතකෙන්. හරි. ඒක ලියන්න පුළුවන් වෙන්න ඕන. වෙයි මම අර ඔයාලට කිව්වේ ඔයාලට මතක තියා ගැනීම පහසුයි පළවෙනියෙන්ම ඔයා පළමුව ඔයා මේක හොඳට තේරුම් ගන්න. හරි මේක තේරුම් ගත්තාම ඔයාලට ලේසියෙන්ම මේක ඔලුවට ගන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. ඊළඟට පුතේ මම කිව්වා අපි සරල මට්ටමේ ඉඳලා හිමීට මේකේ සියල්ල කතා කරගෙන යන්න අවශ්‍ය වෙනවා. දැන් අපි බලමු පස්සේ වැදගත්කම් ටිකක්. හරි අපි බලමු පස්සේ වැදගත්කම් ටිකක්. එහෙනම් ගන්න පුතේවා මාතෘකාව දැන් ගන්න ඔයා මාතෘකාව දැන් පස්සේ වැදගත්කම කියලා. පස්සේ වැදගත්කම. හරි පස්සේ වැදගත්කම. දැන් අපි දන්නවා පැහැදිලිව අපි අර අර්ථ දැක්වීම තුලත් කතා කරනවා එක වැදගත්කමක් තමයි දැන් අපි දන්නවා ශාක වර්ධනය වෙන්නේ පුතේ පසේනේ. එහෙනම් අපි කියනවා පස්ස ශාක වර්ධනයට අවශ්‍ය උපස්තරය සපයනවා. එහෙම නැත්නම් ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍ය සපයනවා කියලා අපි කියනවා. පැහැදිලිද? එක වැදගත්කමක්. ශාක විතර නෙමෙයි අපි අර්ථ දැක්වීම තුල කියනවා මේ පස්සේ නොයෙකුත් ජීවීන් ජීවත් වෙනවා කියලා නේද? එහෙනම් අපිට කියන්න පුළුවන් පුතේ පස කියලා කියන්නේ නොයෙකුත් ජීවීන්ට අවශ්‍ය වාසස්ථානයක්. එයාලගේ නිවහන විදියට. පැහැදිලිද? ජීවීන් ඇතැම් ජීවීන්ගේ නිවහන, ඇතැම් ජීවීන්ගේ වාසස්ථානය විදියට කවුද වැදගත් වෙනවා කියන්නේ? පස වැදගත් වෙන ඔන්න තව වැදගත්කමක්. ඒ වගේම අපි දැන් අර කතා කරපු ලක්ෂණ ඔස්සේ මේ හැමදේම ගොඩනගන්නේ. ඒ වගේම මම ඔයාලට පැහැදිලිව කිව්වා පසේ මොනවද තියෙන ජලයේ තියෙනවා කියලා. එහෙනම් මේ පස කියලා කියන්නේ අපි කියනවා ජල ගබඩාවක් විදිහට. එහෙම නැත්නම් ජල සංචායකයක් විදිහට වැදගත් වෙනවා. පැහැදිලිද? මේ පසේ ජලය රඳවගෙන තියාගන්න පුළුවන්. මේක පුතේ ජල ගබඩාවක්, ජල සංචායකයක් විදිහට වැදගත් වෙනවා. ඒ වගේම ওই ජලය ශාකවලට වැදගත් වෙනවා. ඒ වගේම පසේ ඉන්න අනිකුත් ජීවීන්ට වැදගත් වෙනවා. ඔන්න තව වැදගත්කමක් පස ජලය ගබඩා කරන ජල සංචිතයක් විදිහට වැදගත් වෙනවා කියලා අපි කියනවා. ඊළඟට පුතේ අපි මේක ඇත්තට මේකට අවශ්‍ය විශේෂ කාරණා ටික අපි ඉස්සරහට හිමීට කතා කරගන්න අවශ්‍ය නම් දැනට සරලව කියන්න මේ පස්සට හැකියාව තියෙන පුතේ නොයෙකුත් පෝෂක කොටස්. හරි? පෝෂක කියලා ඇත්තටම අපි අදහස් කරන්නේ මම මෙහෙම කියන්නම් ඛනිජ පෝෂක. පුතේ ඛනිජ පෝෂක. රඳව ගැනීමේ හැකියාවක් තියෙනවා. ඇත්තටම ඒක ගැන ටිකක් කියලා දෙන්න නම් අපි මේ තව ටිකක් එහාට පස පිළිබඳව අධ්‍යයනය කිරීමක් කරන්න ඕන. ඒ නිසා දැනට ඔයා මතක තියාගන්න මේ කාරණේ මම මේක මෙතන පැහැදිලි නොකර ඉන්න. හරි තාම අපි පටන් ගන්නෙම ඉන්න නිසා දැනට ඔයා මතක තියාගන්න පොතේ ඛනිජ පෝෂක පසේ රඳව ගැනීමේ හැකියාවක් තියෙනවා. මොනවද? ඛනිජ පෝෂක. ඛනිජ පෝෂක කියන්නේ මේ වගේ නයිට්‍රජන්, ෆොස්ෆරස් ඔයා පොඩි පන්ති ඉගෙනගෙන තියෙනවා මේවා. පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර් ඔයා ඉගෙනගෙන තියෙනවානේ පොඩි පන්තියනේ. ශාක වර්ධනයට අවශ්‍ය ඛනිජ පෝෂක තියෙන. අන්න ඒව පොතේ පසේ රඳව ගන්න නැත්නම් ඒවා රඳව ගැනීම කවුද කරන්නේ? පස මගින් සිද්ධ වෙනවා. ඔන්න තව වැදගත්කමක්. ඊළඟට තව ගොඩාක් ලොකු වැදගත්කමක් පස මගින් වෙනවා. ඒ තමයි පුතේ පසට පුළුවන් පිරිපහදු කෘත්‍යයක් ඉටු කරන්න. මොන කෘත්‍යයක්ද? පිරිපහදු කෘත්‍යයක් ඉටු කරන්න පුළුවන්. හරි. මොකද්ද පිරිපහදු කෘත්‍යයක් කියලා කියන්නේ? ඒක හරියට මේ වගේ. දැන් මෙහෙම හිතන්න. දැන් මෙතන ඔන්න තියෙනවා টয়ලට් එකක්. හරිද? මොකද්ද තියෙන්නේ? টয়ලට් එකක් තියෙනවා.
දැන් දන්නවනේ টොයිලට් එකේ වෙන්නේ මොකක්ද කියලා හරියද? ඉතින් මේ හරියේ තියෙනවා ඔන්න ලිඳක්. මොකද්ද තියෙන්නේ? ලිඳක් තියෙනවා. දැන් ඔයා දන්නවා টොයිලට් එකේ අපි එක එක ඉතින් දානවනේ නේද? මල ද්‍රව්‍ය එකතු වෙනවනේ. ඔය මල ද්‍රව්‍ය ඉතින් ඒ টොයිලට් එක ගාවම එතකොට টොයිලට් එකත් එක්කම අනිවාර්යෙන් නේද? টොයිලට් වලකුත් තියෙනවනේ. නේද? වලකුත් තියෙනවනේ. එහෙනම් ඒ টොයිලට් එකේ දැන් අපි දාන අර අපද්‍රව්‍ය ඔක්කොම ඔය වලටනේ එකතු වෙන්නේ. හරි. දැන් ඒ වලට එකතු වෙන අපද්‍රව්‍ය සහ ජලය මේක එකතු වෙලා තියෙනවා. ඒ අපද්‍රව්‍ය සහිත ජලය පසට නිකුත් වෙනව නේද? නිකුත් වෙනවනේ අනිවාර්යෙන් පුතේ. පසට එකතු වෙනවා. හරි. ඒතර මේවා මේ විදිහට පස හරහා ගිහිල්ලා මේ ලිඳේ වතුරට එකතු වෙන්න බැරිද? අයියෝ පුළුවන්. අනිවාර්යෙන් එකතු වෙනවා. ජල චක්‍රයක්නේ ක්‍රියාත්මක වෙන්නේ. හරි. ජල චක්‍රයක් ක්‍රියාත්මක වෙනවා කියන්නේ අනිවාර්යෙන් මේ টොයිලට් එකෙන් මේ টොයිලට් වලට වතුර එකතු වුණා නම් ඒ টොයිලට් වලේ වතුර පොළොවට නැත්නම් පසට යනවා එතනින්. පස දිගේ ගිහිල්ලා අපෝ මේ ලිඳේ වතුරට එකතු වෙන්න පුළුවන්. අපෝ ඒතර මාර ප්‍රශ්නයක් නෙහෙම වුණොත් නේ. මේ টොයිලට් එකේ වතුර ආන් ලිඳේ. ප්‍රශ්නයක් නේ. හැබැයි ගැටලුවක් වෙන්නේ නැහැ. ඇයි ගැටලුවක් වෙන්නේ නැහැ කියන්නේ මෙන්න මේ ජලය පස හරහා යනකොට පුතේ මේ ජලයේ තියෙන සියලු දූෂක අපි ඉස්සරහට වෙනම අපිට තියෙනවා පස්වෙනි පාඩම ජලයේ ගුණාත්මක භාවය හා ජල පවිත්‍රණය පාඩම. ඒ යටතේ අපි මේ ජලයේ තියෙන්න පුළුවන් දූෂක ගැන වෙනම සාකච්ඡා කරමු. අපිට තව ටික කාලයක් ඉන්න වෙනවා ඒකට. හරි. තාම අපි දෙවෙනි පාඩමේ. ඒකට 3 4 කතා කරලා ඉවර වෙලා පස්වෙනි පාඩමට එන්න. ඉතින් අපිට කොහොමද තව මාස දෙකක් විතර වගේ ආවි. දෙකක් තුනක් විතර වගේ ආවි. හරි. ඒතර දැනට නිකන් ඔළුවේ අයිඩියා එකක් තියාගන්න. මේ ජලයේ නොයෙකුත් දූෂක තියෙනවා. දූෂක තියෙනවා. අර මල අපද්‍රව්‍ය නොයෙකුත් ශුද්ධ ජීවී ආකාර එහෙම ඉන්න පුළුවන්. එතකොට දැන් එයාලා මේ ලිඳේ වතුරට එකතු වෙන්නේ ඒ කොහොමද වෙන්නේ? පස හරහා යනකොට මෙන්න මේ සියලු දූෂක ටික පුතේ පස මගින් වියෝජනය කරනවා. පස මගින් උරා ගන්නවා. උරාගෙන නැත්නම් පස මගින් රඳවගෙන ඒ ටික වියෝජනය කරලා ජලය පිරිසිදු කරලා මෙතෙන්ට එන්නේ පිරිසිදු කරපු ජලය. ඒ නිසා අපි කියනවා ජලයට හැකියාවක් තියෙනවා පිරිපහදු කෘත්‍යයක් ඉටු කරන්න. නැත්නම් ජලය නෙමේ පසට හැකියාව තියෙනවා පිරිපහදු කෘත්‍යයක් ඉටු කරන්න. විශේෂයෙන් ජලයේ තියෙන දූෂක ඉවත් කිරීමේ හැකියාව තියෙනවා කාටද? පසට හැකියාව තියෙනවා. ඒ නිසා තමයි ප්‍රායෝගිකව ඔයාලා බලන්න ඔය වෝටර් ෆිල්ටර්ස් ජල කොහොමද අපි කියන්නේ ඒවට? අර ජල පිරියම් ඒ උපකරණ තියෙනවනේ ඔයාලගේ වලට ඇති පොඩි වෝටර් ෆිල්ටර්ස් බලන්න හොඳට ඒ වෝටර් ෆිල්ටර්ස් වල එක එක තට්ටු දාලා තියෙනවා. එක ඒ වගේ ස්තර දාලා තියෙනවා. ඔය අඟුරු ස්තරයක් තියෙනවා, නිකන් වැලි ස්තරයක් වගේ තියෙනවා, බොරළු ස්තරයක් වගේ එක ස්තර තියෙනවා. ඒ වගේ මොකෙ බලන්න හොඳට පස් ස්තරයකුත් තියෙනවා. පස් ස්තරයකුත් තියෙනවා. හරි. ඒතර මේ පස් ස්තරයෙන් කරන්නේ මෙන්න මේ කාරණා ටික. ජලයේ පිරිපහදු කෘත්‍යය ඉටු කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් මතක තියාගන්න ඕන ජලය ඉටු කරන තව වැදගත් කෘත්‍යයක් තමයි පුතේ එයාට පිරිපහදු කිරීමේ හැකියාවක් තියෙනවා. හරි. ඒ නිසා මේ පසට මොනවා හරි දූෂිත ජලය නම් එකතු වුණොත් ඒව පස මගින් රඳව ගන්න. හැබැයි මතක තියාගන්න එතකොට සමහර විට පස දූෂණය වීමක් වෙන්න පුළුවන්. පසේ යම් දූෂක එකතු වීමක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි කියනවානේ දැන් මේ රසායනික ද්‍රව්‍ය හැම අධික ලෙස භාවිත කිරීම නිසා පස දූෂණය වෙනවා. කියන්නේ පසේ රසායනික ද්‍රව්‍ය එකතු වෙනවා. හරි. පසේ රසායනික ද්‍රව්‍ය එකතු වෙනවා. හැබැයි අර ජලය හැම පල්හැට යනකොට හරි පාංශු ස්තර හරහා ජලය පිරිසිදු වෙනවා. ඒතර භූගත ජලයට එකතු වෙන පිරිසිදු ජලය. හැබැයි පසේ අර දූෂක කොටස් එකතු වෙලා තියෙන පොළොව. පැහැදිලි නේද කියන කාරණාව? එහෙනම් ඔන්න ඔය කියන වැදගත්කම් පසේ තියෙනවා. පොතේ නැවත මම එකින් එක පොඩ්ඩක් මතක් කරන්නම් ලියන්න කලින්. ඒතර පළවෙනි එක මම ඔයාලට කිව්වේ ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍ය සපයනවා. දෙවෙනි එක ජීවීන්ට අවශ්‍ය ජීවීන්ට ජීවත් වීමට අවශ්‍ය වාසස්ථානයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේක ජල ගබඩාවක් විදිහට වැදගත් වෙනවා. ඒ වගේම ඛනිජ පෝෂක ගබඩාවක් විදිහට සංචිතයක් විදිහට වැදගත් වෙනවා. ඊළඟට කිව්වා මේක
ජල පිරිපහද කෘත්‍යයක් ඉටු කිරීමට වැදගත් වෙනවා. ඒ වගේම තව එකක් තියෙනවා මම කියන්නම් ඒකත්. අපි කියන වායුගෝලීය විකරණයට වැදගත් වෙනවා. දැන් ඒක එහෙම කිව්වට වාට තේරෙන්නේ නැහැ මම දන්නවා. මොකද වායුගෝලීය විකරණයට වැදගත් වෙනවා කියන එක අපි අදහස් කරන්නේ ඔයා දන්නවා මේ අපේ පරිසරය තුළ නොයෙකුත් චක්‍ර ක්‍රියාත්මක වෙනවා. දැන් සරලව කිව්වොත් නයිට්‍රජන් චක්‍රය ක්‍රියාත්මක වෙනවා. කාබන් චක්‍රය ක්‍රියාත්මක වෙනවා. ජල චක්‍රය ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ චක්‍ර ක්‍රියාත්මක වීම සඳහා වැදගත් කාර්යයක් කවුද ඉටු කරන්නේ? පස ඉටු කරනවා. දැන් අපි ගත්තොත් නයිට්‍රජන් චක්‍රයේ ක්‍රියාදාමයන් ගණනාවක් අපි මේ පාඩම තුල කතා කරනවා ඉස්සරහට. ක්‍රියාදාමයන් ගණනාවක් පුතේ සිද්ධ වෙන්නේ පස තුල. කාබන් චක්‍රය ගත්තත් එහෙමයි. ජල චක්‍රයේත් යම් ක්‍රියාදාමයන් සිද්ධ වෙන්නේ කොහෙද? පස තුල. එහෙනම් මේ පස කියන එක ස්වභාවයේ පවතින චක්‍රවල පැවැත්ම සඳහා වැදගත් වෙනවා. ඒ නිසා අපි කියනවා වායුගෝලීය විකරණය සඳහා එහෙම නැත්නම් වායුගෝලය මොඩිෆයි කරන්න. හරි අපි ඉංග්‍රීසියෙන් කිව්වොත්. හරි විකරණය කරන්න කවුද වැදගත් වෙන්නේ? පස වැදගත් වෙනවා කියලා කියනවා. පැහැදිලි නේද කාරණාව? රයිට්. එහෙනම් අපි වැදගත්කම් ටික දැන් එකින් එක සටහන් කරගමු. ලියන්න මේ විදිහට පළවෙනි වැදගත්කම ශාක වර්ධනයට අවශ්‍ය ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍ය සැපයීම ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍ය සැපයීම ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍ය සැපයීම රයිට්. ඊළඟ දෙවෙනි එක ලියන්න. දෙවෙනි එක ජලය ගබඩා කර තබා ගැනීම හා 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 පිරිපහදු කිරීම ජලය ගබඩා කර තබා ගැනීම හා පිරිපහදු කිරීම ජලය ගබඩා කර තබා ගැනීම හා පිරිපහදු කිරීම. පුතේ යටතේ තරු ලකුණක් දාලා ලියන්න. ඒ යටතේ තරු ලකුණක් දාලා ලියන්න. පසේ ජීද්‍ර අවකාශය තුළ අපි මේවා ඉස්සරහට කතා කරමු. තාම වාට ලොකු අවබෝධයක් නැහැ පස ගැන. තව ඉස්සරහට ගොඩක් දේවල් තේරුම් ගන්න තියෙනවා. දැනට ලියන්න. පසේ මම වචනේ ලියන්නම් පුතේ. පසේ ජීද්‍ර අවකාශ තුළ පසේ ජීද්‍ර අවකාශ තුළ හා පස් අංශු වටා පසේ ජීද්‍ර අවකාශ තුළ හා පස් අංශු වටා ජලය රඳවා ගනී. ජලය රඳවා ගනී. එමෙන්ම කැටායන හුවමාරුව මගින් ජලයේ ඇති අහිතකර අයන වර්ග
ජලයේ ඇති අහිතකර අයන වර්ග ජලයේ ඇති අහිතකර අයන වර්ග පස් අංශු මගින් රඳවාගෙන පස් අංශු මගින් රඳවාගෙන පස් අංශු මගින් රඳවාගෙන ජලය පිරිපහදු කිරීමක්ද සිදු කරයි. ජලය පිරිපහදු කිරීමක්ද සිදු කරයි. ජලය පිරිපහදු කිරීමක්ද සිදු කරයි. right. එතන අර ජලය රඳවා ගැනීමයි පිරිපහදුවයි මම දෙකම එකට සම්බන්ධ කරලා දුන්නේ. ලේසි නිසා. ඊළඟට ගන්න පුතේ තුන්වෙනි වැදගත්කම පෝෂක ගබඩාකර තබා ගැනීම. පෝෂක ගබඩාකර තබා ගැනීම. පෝෂක ගබඩාකර තබා ගැනීම. පෝෂක ගබඩාකර තබා ගැනීම. යටින් තරු ලකුණක් දාලා චුටි පැහැදිලි කිරීමක් ලියමු. පස් අංශු පස් අංශු පස් අංශු දැන් මේ කලබල වෙන්න එපා පුතේ. සමහර දේවල් ඉස්සරහට කතා කරන්න තියෙන දේවල්. ඒ නිසා කිසිම කියන්නේ කලබල වීමක් වෙන්න අවශ්‍ය වෙන්නේ මේ සමහර පැහැදිලි කිරීම සම්බන්ධව මේ දේවල් වෙන වෙනම එකින් එක අපිට කතා කරන්න තියෙනවා ඉදිරියේදී. හරි දැනට මෙතන මේ පැහැදිලි කිරීම දෙන්න ඕන නිසා සමහර දේවල් මම දෙනවා. ඒක හොඳට මතක තියාගන්න. හරි ලියමු. පස් අංශු ඍණ ආරෝපිත බැවින්. පස් අංශු ඍණ ආරෝපිත බැවින්. ඍණ ආරෝපිත බැවින්. සහ බොහොමයක් ශාක පෝෂක බොහොමයක් ශාක පෝෂක බොහොමයක් ශාක පෝෂක ධන ආරෝපිත බැවින්. ධන ආරෝපිත බැවින්. ධන ආරෝපිත බැවින්. ධන ආරෝපිත බැවින්. පස් අංශු වටා පස් අංශු වටා පස් අංශු වටා පස් අංශු වටා ඒවා බැඳ තබා ගනි. ඒවා බැඳ තබා ගනි. හරි. චුට්ට තේරුම් ගන්න එක. මම නැවත පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඔන්න. හරි. එතකොට පුතේ මෙතන කියන්නේ මේ පස් අංශු ගත්තාම මෙයාලා ඍණාරෝපිතයි. පැහැදිලිද කියන එක? පස් අංශු ඍණාරෝපිතයි. හරි. එතකොට දැන් ඔයා දන්නවා ආ චූටි කාලේ ඉගෙන ගන්නවා මෙහෙමනේ. ධනයි ඍණයි ගත්තොත් මොකද වෙන්නේ? පුතේ ආකර්ෂණය වෙන්නේ නේ. ඔයා දන්නවා ඒක. ධනයි ඍණයි ගත්තොත් ආකර්ෂණය වෙන්නේ. ඒ වගේම ඔයා දන්නවා ධන ධන එහෙම නැත්නම් ඍණ ඍණ මේ අවස්ථා දෙකේ මොකද වෙන්නේ? විකර්ෂණය වෙන්නේ. ඒත් අපි කියනවා ප්‍රතිවිරුද්ධ ආරෝපණ ආකර්ෂණය වෙනවා. සමානාරෝපණ මොකද වෙන්නේ? විකර්ෂණය වෙනවා. එහෙනම් පුතේ දැන් පස් අංශුව ඍණාරෝපිත නිසා අපි කියනවා ඒ වටා ධන ආරෝපිත අයන එකතු වෙනවා. ඒ වටා කවුද එකතු වෙන්නේ?
ධන ආරෝපිත අයන එකතු වෙනවා. මේ බලන්න ඔන්න මම ධන ආරෝපිත අයන කීපයක් දානවා. පොටෑසියම් ධන නේද? මැග්නීසියම් ධන 2, කැල්සියම් ධන 2, අපි ගමු තව හයිඩ්‍රජන් ධන. හරි. තව යකඩ ධන 2. මේ බලන්න මොකද වුනේ දැන්? අර ඍණාරෝපිත පස් අංශුවට කවුද දැන් ඇවිල්ලා ආකර්ෂණය වෙන්නේ බැඳෙන්නේ? ධනාරෝපිත අයන බැඳෙනවා. එතකොට මෙන්න මේ බොහොමයක් ධනාරෝපිත අයන ශාක පෝෂක විදිහට වැදගත් වෙනවා. පැහැදිලිද? දැන් උදාහරණයක් විදිහට පොටෑසියම් කියන්නේ ප්‍රධාන ශාක පෝෂකයක්, khනිජ පෝෂකයක්. මැග්නීසියම් කියන්නේත් එහෙමයි. හරි? කැල්සියම් කියන්නේත් එහෙමයි. හරි? යකඩ ප්‍රධාන එකක් නොවුනත් අපි කියනවා ශුද්ධ පෝෂකයක්. ඒක ශාකයට වැදගත් වෙනවා. පැහැදිලිද? එහෙනම් අපිට කියන්න පුළුවන් ඔන්න පස වැදගත් වෙනවා. ශාක පෝෂක, khනිජ පෝෂක මොනවා කරන්නද? රඳවගෙන තියාගෙන ඉන්න. පැහැදිලි නේද? right. චුටි රූපයක් අඳ ගන්න දැනට. පොඩි රූපයක් අඳ ගන්න දැනට. අඳ ගන්න පොඩි රූපයක්. ඉස්සරහට කතා කරන මේ ටික කතා කරන් තියෙන පාංශු රසායනික ලක්ෂණ යටතේ අපි කතා කරමු විස්තර සහිතව. right එඳගත්ත නේද? අපි එමු පුතේ 4 වෙනි වැදගත්කම අවසානයක ලියා ගන්න. පෘථිවි වායුගෝලය විකරණීකරණය. පෘථිවි වායුගෝලය විකරණීකරණය වචනේ හරියට ලියා ගන්න. විකරණීකරණය. පෘථිවි වායුගෝලය විකරණීකරණය. right යටින් තරු ලකුණක් දාලා ලියන්න. යටින් තරු ලකුණක් දාලා කාබන් චක්‍රය නයිට්‍රජන් චක්‍රය වැනි ස්වභාවික චක්‍රවල පැවැත්මට පස වැදගත් වේ. හරි?
කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය වැනි ස්වභාවික චක්‍රවල පැවැත්මට කවුද වැදගත් වෙනවා කියන්නේ? පස වැදගත් වෙනවා. හරි. ඒතර ඒ චක්‍ර හරහාපති අපි දන්නවා මේ පෘථිවි වායුගෝලය නවීකරණය වීමක් සිද්ධ වෙනවා. දැන් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පාලනය කරන්න කාබන් චක්‍රයනේ වැදගත් වෙන්නේ. ඒතර කාබන් චක්‍රය සිද්ධ වෙන්න පස වැදගත් වෙනවා. ඒකයි කියන්නේ. පැහැදිලිද? right. ඒත් ඔන්න වැදගත්කම් 4ක් දුන්නා. පාඩම් කරලා තියාගන්න වැදගත්කම් 4. දැන් මතක් කළොත් මම නැවත ඔන්න පළවෙනි එක කියනවා පුතේ. අපි ඉක්මනට මතක් කරගමු. ශාක වර්ධනයේට මාධ්‍ය සපයනවා. දෙවෙනි එක ජලය ගබඩා කරලා තියාගන්නවා. ඒ වගේම ජල පිරිපහදු කිරීම කරනවා. තුන්වෙනි එක අපි කිව්වා පෝෂක රඳවා ගැනීමක් කරනවා. හතරවෙනි එක අපි කිව්වේ පෘථිවි වායුගෝලය නවීකරණය සඳහා වැදගත් වෙනවා. නැත්නම් පෘථිවි වායුගෝලය විකරණීකරණයක් කරනවා. නවීකරණය කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් විකරණීකරණයක් කරනවා. පැහැදිලි නේද? හරි. ඒතර මේ වැදගත්කම් හතර මතක තියාගන්න. right. ඊළඟට මම චුට්ටක් නැවත එනවා මේ පසේ තියෙන මූලික සංඝටක පිළිබඳව පොඩි අදහසක් දෙන්න ඔයාලට. මොකද ඉස්සරහට අපි භෞතික ගුණාංග එහෙම කතා කරනකොට මේ මූලික සංඝටක පිළිබඳ අවබෝධය වාට වැදගත් වෙනවා පුතේ. හරි. ඒ නිසා ගන්න පුංචි අනුමාතෘකාවක් පසේ මූලික සංඝටක. පසේ මූලික සංඝටක. ඉල්ලීමක් තියෙනවා මං හිතන්නේ හතරවෙනි වැදගත්කම නැවත කියන්න කියලා. මං හතරවෙනි වැදගත්කම ලියා ගන්න බැරි වුණායට කියනවා. ඔන්න ලියා ගන්න. හතරවෙනි වැදගත්කම කිව්වේ පුතේ පෘථිවි වායුගෝලය විකරණීකරණය. ඒ යටතේ පැහැදිලි කිරීම ලියන්න. කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය වැනි කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය වැනි ස්වභාවික චක්‍රවල පැවැත්මට පස වැදගත් වේ. ස්වභාවික චක්‍රවල පැවැත්මට පස වැදගත් වේ. හරිනේ දැන් right. උත්තර ලියන්න මාතෘකාව පසේ මූලික සංඝටක. පසේ මූලික සංඝටක. මූලික සංඝටක. පසේ මූලික සංඝටක. හරි. දැන් අහගන්න අපි අර්ථ දැක්වීම තුල පුතේ මේ ටික කතා කළා. ඒතර මෙන්න මේ කියන මූලික සංඝටක අපි පසේ තියෙනවා කියලා කියනවා. එකක් තමයි එතකොට ඛනිජ කියන එක. ඛනිජ. ඊළඟට කාබනික ද්‍රව්‍ය. හරි කාබනික ද්‍රව්‍ය. දරුවනේ මේ දෙන්න පොදුවේ හඳුන්වනවා අපි පාංශු ඝන ද්‍රව්‍ය කියලා. ඔන්න මතක තියාගන්න මේ දෙන්න පොදුවේ හඳුන්වනවා පාංශු ඝන ද්‍රව්‍ය කියලා. ඊළඟට තුන්වෙනි එක පාංශු ජලය. පාංශු ජලය. හතර පාංශු ජීවීන්. මම ඊට කලින් පාංශු වාතය ලියන්නම්. පාංශු වාතය. පහ පාංශු ජීවීන්. පාංශු ජීවීන්. පැහැදිලිද? ඔන්න ඔය කියන මූලික සංඝටක ටික තියෙනවා. පුතේ මේ මට පේනවා මේ ගොඩක් අයට ලයින් එක ඩිස්කනෙක්ට් වෙනවා. ඉතින් ඒකට හැමදාම මම කියන වගේ ඉතින් අපේ රටේ අවාසනාව මේ සිග්නල් වල තියෙන අවුල් නිසා. ඒ නිසා ගැටලුවක් ඇති කරගන්න එපා. පුළුවන් විදියට දැනට පාඩමට ලයිව් සම්බන්ධ වෙන්න, සජීවීව සම්බන්ධ වෙන්න. මම ඔයාලට මේ හැම පාඩමකම වීඩියෝ එක YouTube දැම්මට පස්සේ ඔයාලට නිමාඩු පාඩුවේ ඒ මගේ හැම තැන් ටික බලා ගන්න පුළුවන්. මම දකිනවා නිතර පන්තිය කට් වෙන අය ඉන්නවා. හරි. ඒක ගැටලුවක් නෑ. මම දන්නවා ඒක ඔයාගේ ප්‍රශ්නයක්වත්. ඒක මගේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. මේක මේ සමස්ත අපේ රටේ තියෙන ප්‍රශ්නයක්. මේක අපි හැමෝගෙම අවාසනාව. හරි. ඉතින් මේ මෙච්චර දැන් මේ කාලය තුල
මේ ඔන්ලයින් අධ්‍යාපනය තමයි යන්නේ කියලා දැනත් මේ රජයක් විසින් පැහැදිලිවම ওই සමාගම් වලට බල කරන්න ඕන. ඔයාලගේ ওই සම්බන්ධතාව ඊට වඩා පුළුල් කරන්න. ඔයගේ ওই 4G නම් ඔය හරියට 4G කර 4G නෑනේ. ඕකේ 4G කියලා වැටුණාට සමහරවිට නේද? දැන් ওই ෆෝන් එකේ මගේ ෆෝන් එකේම 4G කියලා වැටෙනවා. වැටුණාට මේ ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ මෙලෝ දෙයක්. හරි ඩවුන්ලෝඩ් වෙනවා මේ කිලෝබයිට් 10 වගේ ඩවුන්ලෝඩ් වෙනවා. 4G කියලා කියන්නේ එහෙම නෙමෙයිනේ මෙගාබයිට් ගණන් වලින් ඩවුන්ලෝඩ් වෙන්න ඕනනේ. ඉතින් එහෙම නැහැ. හරි ඉතින් මේක මේ අපේ රටේ තියෙන ප්‍රශ්නයක්නේ. ඉතින් ඒක නිසා ඒක ඔයාගේවත් මගේවත් ගැටලුවක් නෙමෙයි. ඉතින් අපිට හැමදේම දරාගෙන ඉවසගෙන මේ වැඩේ කරගෙන යන්න වෙනවා. ඒක නිසා ගැටලුවක් කරගන්න එපා. ඉතින් පුළුවන් විදියට දිගටම සම්බන්ධ වෙන්න ඔන්ලයින් කියන්නේ ලයිව් සම්බන්ධ වෙන්න. මොකද වඩා වැදගත් වෙන්නේ ලයිව් වාලා සම්බන්ධ වෙන එක. මම කැමති නෑ ඒ කියන්නේ රෙකෝඩින් එක විතරක් බලනකොට මම කැමති නෑ. මොකද රෙකෝඩින් එක විතරක් බලනකොට ඒ ගැම්ම නෑ. බොරු කියන්න ඕනේ නෑනේ. වාට විතර නෙමෙයි මට උනත්. දැන් මම උනත් අර ඔයාලට කියන්නේ නැති මේ දවස්වල එක්සෑම් එකකට මමත් ලෑස්ති වෙනවා. හරි. අධ්‍යාපන පරිපාලන සේවය එක්සෑම් එකට. තර ඔයාලට මේ පන්ති කරන අතරතුර මමත් ඉගෙන ගන්නවා මේ දවස්වල පුළුවන් විදියට මේ පන්ති වලට සහභාගී වෙලා. හැබැයි මම වුණත් දන්නවා කවුරු හරි ක්ලාස් එකක් කරපු රෙකෝඩින් එකක් බලන්න කිව්වොත් මට ඒක අර ගැම්ම නෑ. හරි. ඒ කියන්නේ අපේ හිත දන්නවනේ මම මේ ලයිව් නෙමෙයි ක්ලාස් එකට සම්බන්ධ වෙලා මම මේ රෙකෝඩින් එකක් බලන්නේ කියලා අපේ හිත දන්නවා. ඒ නිසා මම ඔයාලට කියන්නේ ඒක එහෙම කියන්නේ නිතර එහෙම ඩිස්කනෙක්ට් වුණාට කිසි ගැටලුවක් නෑ. ඔයාලා ලයිව් පුළුවන් තරම් සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න. අර මිස් වෙන කෑලි ටික, ඒ අතහැරෙන කෑලි ටික ඔයාලට පුළුවන් රෙකෝඩින් එක බලලා ලියන්න. අඩුමතර මේ මෙතන නෝට් එක නොලිව්වත් කමක් නැහැ. හරි. ඒ කියන්නේ මම කියන්නේ එහෙම නිතර කට් වෙනවා නම් ඔයාලට නෝට් එක ලියන්න අමාරුයි. මම හැමදාම මේ ගැන වත් එක කතා කරනවා. ඔයාලට නෝට් එක ලියන්න අපහසුවක් තියෙනවා නම් නෝට් එක ලිව්වේ නැතත් කමන්නේ. හැබැයි ඒ පුළුවන් විදිහට දිගටම ලයිව් මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කට් උනත් නැවත එන්න කිසි ගැටලුවක් නැහැ. මොකද මම දන්නවා මේකේ වඩා ඵලදායී වෙන්නේ ඔයා සහ මා මේ විදිහට හරි ලයිව් සම්බන්ධ වෙලා ඉන්නකොට. ඒක ඔයාගේ හිත දන්නවා මම දැන් මේ සර්ච් එක ලයිව් සම්බන්ධ වෙලා ඉන්නේ. ඒක වැදගත් වෙනවා. අරක හිත දන්නවා මම දැන් මේ රෙකෝඩින් එකක් අහන්නේ කියලා. ඒතකොට හිත කියනවා තව ටිකකින් ඉතුරු ටික බලමු. මට මගේ මම ගැන මම මෙසේ නිසා ඔබත් එසේයි මම උපකල්පනය කරනවා. සාමාන්‍ය අපිට එහෙම පුළුවන්. අපි දැන් ආර්ථික විද්‍යාවේදී එහෙම කියනවා. හරි පාරිභෝගිකගේ හැසිරීම පිළිබඳව අපි තේරුම් ගනිද්දී මමත් පාරිභෝගිකයෙක්නේ. ඒතකොට මම කියනවා මේ අපේ ආර්ථික විද්‍යාවේදී කියනවා ඔබ පාරිභෝගිකයා ලෙස ඔබ කෙසේද වෙළඳ පොලේදී හැසිරෙන්නේ අනිත් පාරිභෝගිකයනොත් එසේ හැසිරෙනවා කියලා ඔබට උපකල්පනය කරන්න පුළුවන්. ඉතින් මම ශිෂ්‍යයෙක් මට්ටමට ගියාට පස්සේ මටත් හැඟෙන විදිහ දිහා බලපුවම මට හිතෙනවා ඔබ ශිෂ්‍ය විදියට ඔබටත් ඒ හැඟීම තමයි ඇති වෙන්නේ. ඔබට හිතෙනවා මේ රෙකෝඩින් එකක් බලන්න. විනාඩි 5ක් විතර අහගෙන ඉනකොට ඊටු ටික පස්සේ බලන්න. එහෙම හිතෙනවනේ නැතුව නෙමෙයි නේද? එහෙම හිතෙනවා ඔයාලට. මටත් හිතෙනවා ඊටු ටික පස්සේ බලමු. ඒ නිසා උපරිම උත්සාහ කරන්න මම හරි කැමතියි. ඒ කියන්නේ මම ඒකයි දැන් සමහර මම දන්නවා සමහර ටීචර්ස්ලා අපේ ක්ලාස් කරන අය සම්පූර්ණයෙන් යන්නේ රෙකෝඩින් විදියට. එයාලා ක්ලාස් එක ඉස්සෙල්ලා හොඳට රෙකෝඩ් කරලා ඊට පස්සේ වීඩියෝ ටික ලස්සනට එඩිට් කරලා ළමයිට දෙනවා. හැබැයි මම දකිනවා ඒකට වඩා සාර්ථක වෙන්නේ ලයිව් ක්ලාස් එක. ලයිව් ක්ලාස් එක කරලා බැරි වෙන කෙනෙක්ට හරි මිස් වෙන කෑල්ලක් හරි බලන්න රෙකෝඩින් එක දෙන එක ඒක දෙවෙනි ආකාරය. හැබැයි ෆස්ට් එක වියුත්තේ ඔබ සහ ගුරුවරයා සජීවීව දුරස්තව හරි කමක් නැහැ එකිනෙකා සම්බන්ධ වීම වැදගත් වෙනවා. ඔයාලට පොඩි හරි හැඟීමක් තියෙනවානේ සර් අපිත් එක්ක මේ වෙලාවේ ඉන්නවා කියලා. නේද? ඔයාලගේ හිතේ තියෙනවානේ සර් අපි ළඟ හිටියේ නැතුණාට දැන් සර් මේ ක්ලාස් එක උතන කරනවා කියන ඒ හැඟීම හිත තුල තියෙනවා. ඒක වැදගත්. හරි. ඒතර මේක අර සාමාන්‍ය පන්තියක් විදිහට අර පන්ති කාමරයේ තියෙන තත්ත්වයේ 100%ක් නැති වුණත් ඒ ලයිව් කියන සජීවී කියන අදහස හිතේ තියෙන නිසා අර ඒ තියෙන ගැප් එක ටිකක් හරි අඩුවීමක් වෙනවා. ඒ නිසා එක වෙන්න ඕනේ අපි හැමෝම ලයිව් සම්බන්ධ වෙලා පන්තිය කරන්න පුළුවන් විදියට. කට් වේවි. ඔය ගැන වැඩි හිතන්න එපා. නැවත සම්බන්ධ වෙන්න. හරි කට් වේවි හරි සම්බන්ධ වෙලා පන්තිය දිගටම රැඳී සිටින්න. ඊට පස්සේ ඔයාලට මග හැරෙන ටික අනිවාර්යෙන් වීඩියෝ එක බලලා
සම්පූර්ණ කරගන්න. පැහැදිලිද? මම හැමෝටම කියන්නේ මම දකිනවා හැමෝගෙම ඉඳලා හිටලා කට් වෙනවා. ඒක අය කියන්නේ ඒක ඔබේවත් මගේවත් ප්‍රශ්නයක් නෙමෙයි, මේක අපේ රටේ තියෙන ප්‍රශ්නයක්. අපේ රටේ තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඒවට විසඳුම් හම්බ වෙන්නේ නෑ. හරි. තාම බැරි වුණාද අවුරුදු 1කමාරක් තිස්සේ අපි ඔන්ලයින් අධ්‍යාපනය රට තුල කරගෙන යනවා. තාම ඔය සමාගම් වලට බල කරලා ඔයාලගේ ඔය සම්බන්ධතාව ඊට වඩා ස්ට්‍රෙන්ත් කරන්න. හරි. ඔය වගේ මදිනේ ඔය ළමයිට නිතර කට් වෙනවා කියලා අපිට කම්ප්ලේන් එනවා. එහෙම කිසිම එහෙම වගකීමක් ඇතුව වැඩ කරන රජයක්වත් ආණ්ඩුවක්වත් අපේ රටේ නෑ. හෝ ඒ සම්බන්ධ ආයතන තියෙනවා. දැන් ඔය විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව TRSL හරි මොකක් හරි ඔහොම එකක් තියෙනවානේ. අර ෆෝන් වල එහෙම අර ගහන්නේ අර පොඩි ලේබල් එකක්. ෆෝන් පෙට්ටි වල එහෙම ගහලා තියෙන්නේ. අර එහෙම ඒකෙන් අප්රූව්ඩ් කියලා ගහනවා නේද? ඉතින් ඒ ආයතන හරි එක්ක මේවට මැදිහත් වෙන්න ඕනේ. ඉතින් එහෙම කිසිම මේකක් නැහැ. ඒක නිසා පුළුවන් විදිහට අපි හරි ඒ සමහරට එක වෙලාවට මේක මේ ප්‍රශ්නය ඇති වෙන. සමහරට උදේ කාලයේදී සමහරට ඩිස්කනෙක්ට් වෙන එක වැඩි කියලා මට තේරෙනවා. සාමාන්‍ය හවස් වෙනකොට එහෙම තියෙන ප්‍රවණතාවය අඩුයි. ඉතින් මේවා පාවිච්චි කරන ප්‍රමාණය වැඩි වෙනවත් එක්ක ඕක වෙන්න හැකියාව තියෙනවා. අනික දැන් මේ දවස්වල හැමෝම ගෙවල් වලට කොටු වෙලානේ ඉන්නේ. ඒතර ඕන එකයි එපා එකයි හැම එකාම මේක ඇතුලේ රින්ගගෙන මේ ඉන්ටර්නෙට් එක ඇතුලේ රින්ගගෙන ඉතින් ඔය එක විකාර කර ඉන්නවනේ. හරි එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. නේද? හැම එකාම දැන් ඉතින් මේ ඉන්ටර්නෙට් එකේ තමයි වෙන වැඩකුත් නැහැ නේ ගෙවල් වලට එලා කරන්න. ඒතකොට අර මේක පාවිච්චි කරන ප්‍රමාණය වැඩි. එතකොට අර ඒ වගේ ඒ ටවර් වලින් දෙන්න පුළුවන් කැපැසිටි එකට වඩා කට්ටිය ඉන්ටර්නෙට් එකට ලොග් වෙලා ඉන්නවා. එතකොට හැමෝටම හරියට වැඩක් කරගන්න බැරි ප්‍රශ්නයක් තමයි උතන තියෙන්නේ. හරි. ඉතින් සමහරවිට දැන් සංචලන සීමා අයින් වෙලා හැමෝම රැකියාවලට යන්න පටන් ගත්තට පස්සේ අපිට ওই බාධාව ගොඩක් දුරට අඩු වෙවි. එතකොට කට්ටිය ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන ප්‍රමාණය අඩු වෙනවා නැවත යාළුවගේ රැකියාවලට ගියාට පස්සේ. දැන් මෙතන තියෙන හැමෝම ගෙවල් වලට වෙලා ඉන්නකොට යූසේජ් එක වැඩි. හරි. කියන්නේ පාවිච්චිය වැඩි වෙලා තියෙන්නේ. හරි. ඉතින් ඒක නිසා උපරිම අපි උත්සාහ කරමු කිසි ගැටලුවක් නැහැ. කට් වුණොත් නැවත සම්බන්ධ වෙන්න ආයෙ සම්බන්ධ වෙන්න මම ඔයාලව පන්තියට සම්බන්ධ කරගන්නම කිසි ගැටලුවක් නැහැ. හරි. එහෙනම් පස්සේ මූලික සංඝටක ටික මෙන්න පුතේ මොනවද? ඛනිජ, කාබනික ද්‍රව්‍ය, පාංශු ජලය, පාංශු වාතය, පාංශු ජීවීන්. පැහැදිලිද? අපිට ඕන නම් මෙතන පුළුවන් ඛනිජ කියන එක අපි පාංශු ඛනිජ කියලාම ලියමු. පාංශු ඛනිජ. හරි. ඊළඟට තව චුටි වැදගත් දෙයක් තියෙනවා. මම මේක වෙනම පොඩි අර අපි කියන්නේ වෘත්ත ප්‍රස්ථාර දේවට කියන්නේ රවුමට ඇඳලා අපි දාන්නේ. හරි. එහෙම ප්‍රස්ථාරයකින් පෙන්නන්නම්. දැනට මම නිකන් කියන්න. දැන් අපි මේ වගේ එක සංඝටකයේ තියෙන ප්‍රමාණය ගත්තොත් පුතේ පරිමාවක් විදිහට. හරි. පරිමාවක් විදිහට ගත්තොත් වැඩිපුරම තියෙන්නේ පාංශු ඛනිජ. හරි. වැඩිපුරම තියෙන්නේ පාංශු ඛනිජ. මම මේ පැත්තෙන් දාන්නම් පුතේ 45ක් තියෙනවා කියලා කියනවා. හරි. කොච්චරක් තියෙනවද? 45ක් තියෙනවා කියලා කියනවා පාංශු ඛනිජ. ඊළඟට කාබනික ද්‍රව්‍ය තියෙනවා කියනවා පුතේ 4ක්. මේ ඉලක්කම් ටික මතක තියාගන්න. ඛනිජ 45යි, කාබනික ද්‍රව්‍ය 4යි. පාංශු ජලය සහ වාතය සාමාන්‍ය පසක කියන අපි කියන සම්මත පසක මේක වෙනස් වෙන්න පුළුවන් පුතේ. මුන් දෙන්නගේ තියෙන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට දැන් මේ පහුගිය ටිකේ ගොඩාක් වැස්සනේ. වැස්සනේනේ. ඒතර වැඩිපුර පසට මොනවද එකතු වෙලා තියෙන්නේ? ජල එකතු වෙලා තියෙන. ඒක නිසා දැන් ඇත්තටම පසේ තියෙන ජල ප්‍රමාණය වැඩි. අපි එහෙම නෙමෙයි සාමාන්‍ය සමස්තයක් විදිහට අපි මේ කතා කරන්නේ. එහෙම වුණාම අපි කියනවා සාමාන්‍යයෙන් 125ක් ජලයත් 125ක් වාතයත් විදිහට මේ දෙන්න සමානව තියෙනවා. හැබැයි මේ දෙන්නගේ එකතුව සාමාන්‍යයෙන් 50 වෙනවා. ඒකත් වෙනස් වෙන්න පුළුවන් පස තදවීමක් වගේ වුණොත්. හරි 50ට වඩා අඩු වෙන්න පුළුවන්. හරි එහෙම වුණොත් මෙන්න මේ ඛනිජ ප්‍රතිශතය මොකද වෙන්නේ? වැඩිවීමක් වෙනවා. පස තදවීමක් වගේ වුණොත්. අපි මේ කතා කරන්නේ සාමාන්‍ය මට්ටමේ තියෙන පසක් සම්බන්ධව. හරිද? එහෙම තද වුණු පසක්වත් බුරුල් වුණු පසක්වත් එහෙම විශේෂ අවස්ථාවක් නැතුව සාමාන්‍ය පසක තියෙන ඛනිජ, කාබනික ද්‍රව්‍ය, පාංශු ජලය, පාංශු වාතය, පාංශු ජීවීන්. උදාහරණයක් විදිහට දැන් අපේ අලුත් ප්‍රතිපත්තිය හැටියට අපි කාබනික පොහොරනේ දැන් පසට දාන්න යන්නේ. නේද?
රසායනික පොහොරෙම දාන එක වලක නෑ. එක දිගට කාබනික පොහොරෙම දාන එක දැන් පස්සේ තියෙන කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය සමහරට මීට වඩා වැඩි වෙන්නත් පුළුවන් නේ. ඇයි අපි දැන් දානවනේ කාබනික පොහොර. ඒතර කාබනික ද්‍රව්‍ය ටිකක් තව වැඩි වෙන්න පුළුවන්. පැහැදිලිද? එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒක ස්වභාවික තත්ත්වයට දෙන්නේ මේ. ඒතර ඒක කෘෂිකාර්මික භූමියක පස්සේ. ඒක අර අපි විසින් නිර්මාණය කරපු තත්ත්වයක්. පැහැදිලිද? අපි මේ කතා කරන්නේ සාමාන්‍ය මට්ටම. සාමාන්‍ය තත්ත්වයේ තියෙන පසක් සම්බන්ධව. රයිට් 45යි 49යි 50යි 49යි 50යි 99යි. එහෙනම් පාංශු ජීවීන් සාමාන්‍යයෙන් අපි කියනවා 100ට 1ක් විතර ඉන්නවා. 100ට 1ක් විතර ඉන්නවා. පැහැදිලිද පුතේ? පැහැදිලිද? පාංශු khනිජ 145යි, කාබනික ද්‍රව්‍ය 104යි, පාංශු ජලය 125යි, පාංශු වාතය 125යි. උන් දෙන සමානයි කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. පාංශු ජීවීන් 100ට 1ක් විතර ඉන්නවා. පැහැදිලිනේ? රයිට්. අපි නෝට් එක ලියමු. මේ විදිහට ලියන්න. පසේ මූලික සංඝටක පසේ මූලික සංඝටක පහක් හඳුනාගත හැක. හරි. ඔයාලට පුළුවන් ඔය මේ කියන්නේ මේ 100ට ගණන් ටික ලියන්න එපා. 100ට ගණන් ටික ලියන්න නැතුව අර පාංශු khනිජ කාබනික ද්‍රව්‍ය ඒ ටික කොහොමම ලියන්න බෝඩ් එක බලාගෙන ලියලා පාංශු khනිජ කාබනික ද්‍රව්‍ය ඉස්සරහින් සංගල වරහණක් දාලා ලියන්න පොදුවේ කියනවා පාංශු ඝන ද්‍රව්‍ය කියලා. රයිට් ලියන්න විනාඩියක් දෙන්න.
right ලියාගත්තා නේද? ඊට පස්සේ පුතේ යටින් ලියන්න මේ විදිහට මෙම එක් සංඝටකයේ මෙම එක් සංඝටකයේ යටින් ලියමු අපි මෙම එක් සංඝටකයේ පරිමාව අනුව මෙම එක් සංඝටකයේ පරිමාව අනුව මෙම එක් සංඝටකයේ පරිමාව අනුව ව්‍යාප්තිය පරිමාව අනුව ව්‍යාප්තිය පහත ලෙස දැක්විය හැක. පහත ලෙස දැක්විය හැක. පහත ලෙස දැක්විය හැක. පහත ලෙස දැක්විය හැක. ඇදයිද රවුම? ආලා ලස්සන රවුමක් ඇඳ ගන්න. මගේ චිත්‍ර හැකියාව දුර්වලයි. ඔය ඇතිනේ දඩ වශයෙන් රවුමක් වගේ පේනවනේ. right. shape නේ. එතකොට මේක නම් කරන්න එතකොට පාංශු ඛනිජ මම ඇතුලෙන් 100ට අගේ දාන්න පිටපැත්තෙන් නම් කරන්න පාංශු ඛනිජ. එතකොට ඔන්න බහුවර්ණ පේපර් එකේ ඇහුවොත් පස්සේ වැඩිම ප්‍රමාණයක් තියෙන සංඝටකය මොකක්ද කියලා පුතේ? වැඩිම ප්‍රතිශතයක් තියෙන සංඝටකය මොකක්ද වගේ ඇහුවොත් ඔන්න ඔයා දැන් උත්තරේ දෙන්න ඕනේ මොකක්ද? පාංශු සංඝටක. හරිද? පස්සේ වැඩිම ව්‍යාප්තිය. එක විදිහට නම කියන්නේ වචන දෙන්න පුළුවන්. පස්සේ වැඩිම ව්‍යාප්තියක් තියෙන. හරි? පස්සේ වැඩිම ප්‍රතිශතයක් තියෙන. නැත්නම් පස්සේ සුලභම සංඝටකය. ඔයාගෙන් එක වචන දාලා අහන්න පුළුවන්. හරි? ඔයාගේ එක වචන වලින් අහાવી. හැබැයි ඒ මොකක් ඇහුවත් අපේ පිළිතුර වෙන්න ඕනේ මොකද්ද? පාංශු ඛනිජ. පැහැදිලි නේද? right. ඊට පස්සේ මෙතන කීයද පුතේ 125යි මේක 125යි උන් දෙන සමානයිනේ. එහෙනම් මේ දෙකෙන් එකක් වාතය සහ ජලය විදිහට ගන්න. මම මේක දාන්නම් පාංශු වාතය වාට. මේ දෙක මාරුණාට ගැටලුවක් නැහැ. හරි? දෙකම එකම ප්‍රමාණනේ. ඒතර පාංශු ජලය. එක පාංශු ජලය. ඊළඟ පුතේ අපි හිතමු මේක 104 එකනේ එතකොට. එතන මේක 101. ඒතර ඔයා දන්නවා 104 කියන්නේ කාබනික ද්‍රව්‍ය. කාබනික ද්‍රව්‍ය. හරි. ඒතර 101 කියන්නේ පුතේ පාංශු ජීවීන්. හරි? පාංශු ජීවීන්. පැහැදිලි නේද?
හරිද? ඇහෙන්නේ නැහැ කියලා තියෙන්නේ දැන් ඇහෙනව නේද? මං මයික් එක ඕෆ් කරලා තිබුණේ. දැන් ඇහෙනවද නේ? ගැටලුවක් නැහැනේ. හරිද? chart එක දාගත්තා නේද? ඒතර ඔන්න පුතේ මේ මූලික සංඝටක පහ හඳුනාගත්තා අපි දැන්. හරි මූලික සංඝටක පහ හඳුනාගත්තා. ඊට පස්සේ මූලික සංඝටකවල පරිමාව අනුව කොහොමද ව්‍යාප්තිය තියෙන්නේ? හරි ප්‍රතිශතයක් විදිහට කොහොමද තියෙන්නේ කියලා බැලුවා. එතකොට ඔන්න මතක තියාගන්න ඔය ටික අයවන් කියන්න යන්නේ නේ. ඔය ටික මතක තියාගන්න. right. එතකොට එතනින් ඒ මූලික සංඝටක පිළිබඳව කතා කරන ඒ ටික ඉවරයි. ඊළඟට අපි එනවා මේ පාඩමේ මෙතනින් එහාට අපිට කතා කරන්න තියෙන මාතෘකාවට. ඒ කියන්නේ මේ පාඩම පුරාම ඇත්තටම මේ මාතෘකාව තමයි අපි කතා කරන්නේ. හරි ඒ තමයි අපි කතා කරන්න යන්නේ පුතේ මේ පසේ ගුණාංග නැත්නම් පසේ ලක්ෂණ කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් පාංශු ගුණාංග. ඉංග්‍රීසියෙන් නම් අපිට කියන්න පුළුවන් soil properties. හරි soil properties කියලා අපි කියනවා. හරි ලියා ගන්න මාතෘකාව පාංශු ගුණාංග ඕනනම් ඇලයිරක් දාලා ලියන්න ලක්ෂණ ඉංග්‍රීසියෙන් අවශ්‍යම නම් ලියා ගන්න මම ලියන්නම් soil properties අපි එතනදී වචනය ගන්න properties කියන වචනය ගුණාංග නැත්නම් ලක්ෂණ කියන අදහස soil properties හරි පාංශු ගුණාංග නැත්නම් පාංශු ලක්ෂණ soil properties. එතන මේ මාතෘකාව තමයි පුතේ මේ පාඩම පුරාවටම අරගෙන යන්න තියෙන්නේ අපිට. හරි මේ පාඩම පුරාවටම කතා කරගෙන යන්න තියෙන ওই මාතෘකාව යටතේ. හරි එතකොට දැන් අහගන්නකෝ පාංශු ගුණාංග ආකාර තුනක් අපි හඳුනා ගන්නවා. කියන්නේ පස්සේ එක එක ගුණාංග එක එක ලක්ෂණ තියෙනවා පුතේ. ඒවා අපි ගොඩවල් තුනකට බෙදා ගන්නවා. හරි ගොඩවල් කීයකට බෙදා ගන්නවද අපි? ගොඩවල් තුනකට බෙදා ගන්නවා. හරි එක ගොඩක් තමයි අපි ඔන්න පළවෙනි ගොඩ අපි බැලුවොත් අපි කියනවා භෞතික මුකුත් ලියන්න එපා නෝට් එකක් දෙනවනේ මම පැහැදිලිව භෞතික ගුණාංග. ඔන්න එක භෞතික ගුණාංග physical properties. හරි භෞතික ගුණාංග පුතේ ඉංග්‍රීසියෙන් කියනවා physical properties. ඊළඟට රසායනික ගුණාංග ඊළඟ ගොඩ. මේ එක එක ගොඩවල් වලට අය වැටෙනවා තියෙනවා. හරි මේ එක එක ගොඩේ තියෙනවා. දැන් වැඩිපුරම තියෙන අතරම භෞතික ගුණාංග. අපි ඉස්සරහට කතා කරමු. ඔන්න දෙවෙනි එක රසායනික ගුණාංග chemical properties. ඊළඟ පුතේ තුන්වෙනි එක අපි කියනවා ජෛවීය ගුණාංග තුන්වෙනි එක biological properties. එහෙනම් පැහැදිලි නේද? පාංශු ගුණාංග නැත්නම් පාංශු ලක්ෂණ ආකාර තුනයි භෞතික ගුණාංග, රසායනික ගුණාංග, ඊළඟට ජෛවීය ගුණාංග. එතකොට අපිට සති දෙකක් තුනක් විතර එක දිගට භෞතික ගුණාංග කතා කරන්න වේවි. තුනක් විතර කතා කරන්න වේවි. ඊට පස්සේ රසායනික ගුණාංග කතා කරන්න තියෙනවා. ඊට පස්සේ ජෛවීය ගුණාංග. මේ පාඩමේ තව يعني මේ මාතෘකාවට අමතරව එතන තව මාතෘකාවක් වෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ පාංශු
පාංශු කාණ්ඩ පිළිබඳව අපිට කතා කරන්න තියෙනවා. පාංශු කාණ්ඩ ඔක්කොම 14ක් හඳුනාගෙන තියෙනවා ප්‍රධාන වශයෙන්. අපි 14ම කතා කරන්නේ. එකෙන් 5ක් ගැන අපි කතා කරනවා. එකෙන් 5ක් කතා කරනවා. එතනින් තමයි මේ පාඩම ඉවර වෙන්නේ. තේරුණාද? මම මේ අපේ ගමන් මඟ කිව්වේ පොඩ්ඩක් පැහැදිලි කරලා. භෞතික ගුණාංග කතා කරන්න තියෙනවා පුතේ අපිට. රසායනික ගුණාංග කතා කරන්න තියෙනවා. ජෛවික ගුණාංග කතා කරන්න තියෙනවා. එතකොට මේ මාතෘකාව ඉවර වෙනවා. ඊට පස්සේ අවසානට අපිට කතා කරන්න තියෙනවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාංශු කාණ්ඩ 14න් 5ක් පිළිබඳව කෙටියෙන් සාකච්ඡා කරන්න තියෙනවා. එතකොට අපේ දෙවෙනි පාඩම ඉවර වෙනවා. හරි. ඉතින් අපිට ටික දවසක් ওই ටික කතා කරගෙන ඉන්න තියෙනවා. හරි. දැන් අපි මේ මාතෘකාව ලියුවානේ. යටින් තරු ලකුණක් දාලා ලියන්න. යටින් තරු ලකුණක් දාලා ලියන්න. ප්‍රධාන පාංශු ගුණාංග ප්‍රධාන පාංශු ගුණාංග ප්‍රධාන පාංශු ගුණාංග ආකාර 3ක් ඇත. ආකාර 3ක් ඇත. ප්‍රධාන පාංශු ගුණාංග ආකාර 3ක් ඇත. හරි. ලියමු අපි 1 පාංශු භෞතික ගුණාංග. පාංශු භෞතික ගුණාංග. පාංශු භෞතික ගුණාංග. පාංශු භෞතික ගුණාංග. 2 පාංශු රසායනික ගුණාංග. පාංශු රසායනික ගුණාංග. පාංශු රසායනික ගුණාංග. 3 පාංශු ජෛවීය ගුණාංග. පාංශු ජෛවීය ගුණාංග. හරි. භෞතික ගුණාංග, රසායනික ගුණාංග, ජෛවීය ගුණාංග. දැන් අපි ගමු පුතේ මාතෘකාව පාංශු භෞතික ගුණාංග. ගන්න මාතෘකාව ඔයා දැන් පාංශු භෞතික ගුණාංග. එතකොට පුතේ මේ පාඩමටත් ටියුට් එකක් තියෙනවා. මම හිතන්නේ මම සමහර අයට ටියුට් එක දැනට දීලා තියෙනවා. ඒ කියන්නේ ආයතන වලින් ටියුට් ගත්ත අයට මම හිතන්නේ මේ පාඩමේ ටියුට් එක දීලා තියෙනවා. මම අනිත් අයට ටියුට් එකේ PDF අද දානවා. හරි. ඒතර යාලා කියන්නේ දුර අය PDF අරගන්න මේ PDF යන print එක අරගන්න මේ පාඩමේට අදාළව මම ඒකේ ප්‍රශ්න දාලා තියෙනවා. මම හිතන්නේ බහුවර්ණ ප්‍රශ්න 80කට විතර වගේ කිට් වෙන ප්‍රමාණයක්. MCQ මට හරියට මතක නෑ. දැන් ළඟ ටියුට් එකකුත් නෑ මගේ අතේ. හරි. ළඟ තියෙන අය බලන්න MCQ 80ක් වගේ ප්‍රමාණයක් මම හිතන්නේ. දැන් MCQ විතරක් නෙමෙයි මේක ගොඩාක් මම දාලා තියෙනවා. ස්ට්‍රක්චර් ප්‍රශ්න. මොකද මේ පාඩම තියරි විතරක් කළාට මදි මේකේ විශේෂයෙන්. මේකේ ගොඩාක් දේවල් තියෙනවා ප්‍රශ්න කරලා තේරුම් ගන්න ඕන දේවල්. ඒ නිසා මේ MCQ වලට අමතරව මම හිතන්නේ මේකේ ගොඩක් මම ස්ට්‍රක්චර් දාලා තියෙනවා. ටියුට් එකේ තියරි කිසිවක් දාලා නැහැ. සම්පූර්ණයෙන් තියරි ටික අපි අතින් ලියනවා. සම්පූර්ණයෙන්ම ටියුට් එක තියෙන්නේ ප්‍රශ්න සහ ප්‍රශ්න කියන්නේ MCQ සහ ස්ට්‍රක්චර්. ඉතින් ඔයාලා දන්නවා මගේ පන්තිවල තියෙන විශේෂත්වය තමයි මේක තියරි උනාට තියරි ප්ලස් ඇත්තටම රිවිෂන් උත් යනවා. හරි තියරි ප්ලස් රිවිෂන් යනවා. හරි ඒ කියන්නේ ඔයාලා දැම්ම ඉඳලා හරි තියරි ටික ඉගෙන ගන්න අතරතුර ප්‍රශ්නත් කතා කරනවා. හරි ඒකයි මම කිව්වේ තියරි ප්ලස් රිවිෂන් එක. හරි ඒතර අවසානයේදී ඔයාලගේ පාඩම් 19 ඉවර වෙලා තියෙනකොට ඔයාලට සම්පූර්ණ සිලබස් එකට අදාළව අනිවාර්යෙන් බහුවර්ණ ප්‍රශ්න 1000කට කිට්ටු ප්‍රමාණයක්. සම්පූර්ණ සිලබස් එකෙන් බහුවර්ණ ප්‍රශ්න 1000ක් විතර මම නොමිලේ දීලා තියෙනවා. හරි. ඔයාලට ඒ 1000ම ලොකු
උදව්වක් විභාගයට සූදානම් වෙන්න. මොකද ඔය තියෙන බහුවර්ණ ප්‍රශ්න බොහොමයක් හරි පහුගිය අවුරුදු වල එක්සෑම් එකට ආපුවා. හරි මම ඔයාලට කියලා තියෙනවා. ඊට පස්සේ මිනිස්ට්‍රි එකෙන් දෙන මොඩල් පේපර්ස් වලින් ගත්ත ප්‍රශ්න තියෙනවා. මං විසින් හදපු ප්‍රශ්න තියෙනවා. හරි එහෙම එක එක සෝසස් වලින් එක එක සම්පත් වලින් එකතු කරගත්ත ප්‍රශ්න සෙට් එකක් තාම තියෙනවා. දැන් මේ පස පාඩමේ මං හිතන්නේ 70වත් 80වත් අතර වගේ ප්‍රමාණයක් මට මතක තියෙන MCQ දාලා තියෙනවා. ඉතින් ඔයා ඔය ප්‍රශ්න ටිකම කළා කියලා කියන්නේ මේ පාඩම හොඳට ඉගෙනගෙන ඔයාට ඒකම හොඳ හයියක් හොඳ ශක්තියක් මේ පාඩම පිළිබඳව හොඳ පුළුල් අවබෝධයක් ලබා ගන්න ඒ වගේම විභාගයට සාර්ථකව මුහුණ දෙන්න. ඉතින් අර හැමදාම කියන වගේ මම තියරි වලින් විතරක් මේ තියරි ක්ලාස් එක නතර කරන්නේ නැහැ. තියරි ක්ලාස් එක තුල ඔයාලව රිවිෂන් කරනවා. ඔයාලා නැවත පුනරීක්ෂණයට යොමු කරනවා. හරි ඒකයි අපේ පන්තිවල තියෙන විශේෂත්වය. නිකන් තියරි එක විතරක් දීලා නිකන් ඉන්නේ නෑ. පැහැදිලි නේද? ඒක නිසා හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒකේ ප්‍රයෝජනය ගන්නවා දැනගන්න ඕන. මම අද උගන්වන ටිකට අදාළව ඒ තියෙන ප්‍රශ්න මොනවද කියලා බලලා ඔයා මොකද කරන්න ඕනේ? ඔයා තනියම ඒ ටික කරන්න ඕනේ පාඩම් කරලා. ඒක ඔයා කළ යුතුයි. හරි. මම ඒකට වෙනම ආයේ මේ පන්තිය ඉඳලා හිටලා අපි පන්තියේ ප්‍රශ්න කරනවා. මම ඉඳලා හිටලා දැන් මේ පාඩම ඉස්සරහට අපිට ගණන් තියෙනවා ගණන් වර්ග කීපයක් තියෙනවා. ඒ ගණන් මම පන්තියේ එක උදාහරණයක් බෝඩ් එකේ හදලා අපි නෝට් එකේ හදුවට පස්සේ මම ටියුට් එකෙන් ඊට පස්සේ මේ ප්‍රශ්න කරනවා. පැහැදිලිද? එතකොට පන්තියෙන් ඒ වගේ ප්‍රශ්න කීපයක් කරනවා. ඊටු ටික ඔයා ගෙදරින් තනියම කරන්න ඕන. මම කරන්නේ ඊට පස්සේ ක්ලාස් එකේදී අදාළ උත්තරය දීලා උත්තරය ආවේ කොහොමද කියන එක පැහැදිලි කිරීම විතරයි. තේරුණා නේද? right. නැවත එනවා මම ඔයාලත් එක්ක පාංශු භෞතික ගුණාංග කියන මාතෘකාවට. එතකොට අපි මුලින්ම බලන්න ඕන පුතේ පාංශු භෞතික ගුණාංග කියන්නේ මොනවද කියන එක. අපි මෙතනදී සරල අර්ථ දැක්වීමක් දෙනවා මේ භෞතික ගුණාංග වලට. අපිට පසක බාහිරින් හඳුනා ගන්න පුළුවන් ගුණාංග පිටපැත්තෙන් බලලා හඳුනා ගන්න පුළුවන් ගුණාංග අපි කියනවා පාංශු භෞතික ගුණාංග. බාහිරින් නිරීක්ෂණය කළ හැකි ගුණාංග. පැහැදිලිද? මොනවද? බාහිරින් නිරීක්ෂණය කළ හැකි ගුණාංග වලට අපි කියනවා පාංශු භෞතික ගුණාංග. ඉතින් පාංශු භෞතික ගුණාංග ගොඩක් තියෙනවා පුතේ. අපි ඒකෙන් තෝරාගත්ත කීපයක් මේ පාඩම තුල ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. මේ බලන්න මොනවද අපි කතා කරන්නේ. මුකුත් ලියන්න එපා. අහගෙන ඉන්න නෝට් එක දෙනවා. පාංශු වයනය එකක්. ඊළඟට පාංශු ව්‍යුහය. හරි. ඊළඟට තව තියෙනවා කතා කරන්න පාංශු සංස්ථිතිය. මේ පිළිවෙලක් නෑ. හරි. මට අපේ දැන් මතක් වෙන විදිහට මම දෙන්නේ. හරි. පිළිවෙලක් නෑ මේ වගේ. පාංශු සංස්ථිතිය. ඊළඟට තියෙනවා අපිට කතා කරන්න පුතේ පාංශු වර්ණය. පාංශු වර්ණය. ඊළඟට අපිට තියෙනවා කතා කරන්න පාංශු ඝනත්වය. පාංශු ඝනත්වය. ඊළඟට අපිට තියෙනවා කතා කරන්න පාංශු සවිවරතාව. පාංශු සවිවරතාව. ඔන්න ඔය ටික කතා කරන්න තියෙනවා. පැහැදිලිද? ඔන්න ඔය ටික. මොනවද? පාංශු වයනය, පාංශු ව්‍යුහය, පාංශු සංස්ථිතිය පොඩි මාතෘකාවක් ඕක වඩා මේ දෙක පොඩි මාතෘකා දෙකක්. ඊට පස්සේ පාංශු වර්ණය, පාංශු ඝනත්වය ටිකක් දිග මාතෘකා දෙකක්. මේකේ නැවත ඝනත්වය ආකාර දෙකක් වෙනවා. සත්‍ය ඝනත්වය සහ දෘශ්‍ය ඝනත්වය කියලා අපි ඉස්සරහට කතා කරමු. ඊළඟ මේක පොඩි මාතෘකාවක් පාංශු සවිවරතාව. පැහැදිලිද? ඒතර ඔන්න ඒ ටික කතා කරලා ඉවර වුණාම තමයි අපි මෙන්න මේක ඉවරයි කියලා කියන්න ඕනේ. හරි. පාංශු භෞතික ගුණාංග ඉවර වෙන්නේ වයනය, ව්‍යුහය, සංස්ථිතිය, වර්ණය, ඝනත්වය, සවිවරතාව. ඒතර මේකට ප්‍රැක්ටිකල් දෙකක් තියෙනවා. හරි. වයනයේට ප්‍රැක්ටිකල් දෙකක් තියෙනවා ඉගෙන ගන්න ඕනේ. ව්‍යුහයේ එක ප්‍රැක්ටිකල් එක ඒක නම් සාමාන්‍ය මේ ප්‍රැක්ටිකල් එකක් විතර කරන්න දෙන්නේ නැහැ. සරල ප්‍රැක්ටිකල් එකක් තියෙන්නේ. සංස්ථිතියේ ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. ඒකත් විභාගයේදී බොහෝ දුරට එන්න තියෙන හැකියාව අඩුයි. නමුත් අපි කෝකටත්
ඉගෙනගෙන තියෙන්න ඕන. වර්ණයේ ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. මේකට වෙනම කලර් chart එකක් තියෙනවා. මන්සල් වර්ණ සටහන කියලා. ඒක පාවිච්චි කරලා ඔයාට පුළුවන් වෙන්න ඕන පසේ වර්ණය හොයන්න. ඒක ප්‍රැක්ටිකල් එකට එන්න පුළුවන් ප්‍රශ්නයක්. පැහැදිලිද? ඊළඟ ඝනත්වයේ මම කියන ආකාර දෙකක් තියෙනවා. සත්‍ය ඝනත්වයේ දෘශ්‍ය ඝනත්වයේ දෙකටම ප්‍රැක්ටිකල් තියෙනවා. දෙකම විභාගයේදී එන්න පුළුවන්. සහ විභාගයේ ඇවිල්ලා තියෙන ප්‍රැක්ටිකල් දෙකක්. සයිවරතාවයට ප්‍රැක්ටිකල් එකක් නැහැ. ඒකේ පොඩි ගණනය කිරීමක් විතරයි කරන්න තියෙන්නේ. මේ තුල ඔන්න ඔය කියපු ප්‍රැක්ටිකල් ටිකත් එක්ක අපි පැහැදිලිව සරලව සහ අවශ්‍ය කරුණු සියල්ල ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි හිමීට අපි කලබල වෙන්නේ නැතිව හොඳට වඩා වැදගත් වෙන්නේ quantity එකට වඩා quality එක. ඒක හැමතිස්සෙම මතක තියාගන්න. හරි. quantity එකට වඩා quantity එකට වඩා quality එකයි වැදගත් වෙන්නේ. හරි. දැන් අපේ ගොඩක් ළමයි මේක පස්සේ තමයි යන්නේ. අපේ ගොඩක් ළමයි quantity එක හොයාගෙන යන්නේ. හරි. quality එක ගැන වැඩි හිතන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න අපි හැමතිස්සෙම quantity එකට වඩා අවධානය දෙන්න ඕනේ quality. දැන් වචන දෙක තේරෙනවනේ. quantity කියලා කියන්නේ ප්‍රමාණය කියන අදහසනේ. ප්‍රමාණය. එතකොට quality එක කියලා කියන්නේ ගුණාත්මය කියන අදහස. ඒතර අපි ප්‍රමාණයට වඩා වැඩි අවධානයක් දෙන්න ඕනේ ගුණාත්මයට. හැබැයි අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි අපේ රටේ හැම දෙයකම අපි ප්‍රමාණය ගැන තමයි වැඩි අවධානයක් යොමු කරන්නේ. ප්‍රමාණය ගැන. අපි දැන් එළවලු මිලදී ගන්න ගියත් අපි බලන්නේ quality එකට වඩා අඩු මිලකට වැඩි ප්‍රමාණයක් ගන්නනේ. අපි බලන්නේ quantity එක. හැබැයි වඩා වැදගත් වෙන්නේ මතක තියාගන්න quality එක. හරි. ඒක නිසා ඉක්මනින් මේ ටික ආවරණය කරන එකට සාපේක්ෂව මගේ බලාපොරොත්තුව ඔයාලට හොඳට තේරෙන විදියට හරි හිමීට මේ ටික පැහැදිලි කරන එක. ඒකෙන් අදහස් කරන්නේ මේක අවුරුද්දක් විතර මාස ගාණක් කරනවා කියලා. එහෙම නෙමෙයි. හරි. වඩා වැදගත් වෙන්නේ ඔයාට තේරුම් ගන්න එක. ඔයා තේරුම් ගන්න එක වඩා වැදගත් වෙන්නේ. හරි. ඒ දෙක අපි බැලන්ස් කරලා quantity එකයි quality එකයි අපි මෙතනදී බැලන්ස් කරගෙන අරගෙන යන්න. කියන්නේ quality එක මේන්ටේන් කරගෙන quality එක පවත්වාගෙන quantity එක වැඩි කරගන්න එක කරන්න ඕනේ. quality එක අඩු කරලා quantity එක වැඩි කරනවා නම් ඒක වැඩක් නෑ. පැහැදිලිද? right. මේක ලිව්වා යටින් දාන්න තරු ලකුණක්. යටින් දාන්න තරු ලකුණක්. ලියන්න මේ විදියට පසක බාහිරව නිරීක්ෂණය කළ හැකි ලක්ෂණ පසක බාහිරව නිරීක්ෂණය කළ හැකි ලක්ෂණ පසක බාහිරව නිරීක්ෂණය කළ හැකි ලක්ෂණ භෞතික ලක්ෂණ ලෙස හැඳින්වේ. භෞතික ලක්ෂණ ලෙස හැඳින්වේ. භෞතික ලක්ෂණ ලෙස හැඳින්වේ. භෞතික ලක්ෂණ ලෙස හැඳින්වේ. ඒකටම ලියන්න පාංශු භෞතික ලක්ෂණ. ඒකටම ලියමු පුතේ අපි පාංශු භෞතික ලක්ෂණ ප්‍රධාන ආකාර කීපයකි. ප්‍රධාන ආකාර කීපයකි. ප්‍රධාන ආකාර කීපයකි. ප්‍රධාන ආකාර කීපයකි. හරි. දැන් අපි අර ලයිස්තුව ලියාගමු. චුටි ඕඩර් එකේ නෑ. හරි. ඔය දුන්න ඕඩර් එකටම ලියාගමු. ලියන්න පළවෙනි එක පාංශු වයනය. පාංශු වයනය. දෙක පාංශු ව්‍යුහය. පාංශු ව්‍යුහය. පාංශු ව්‍යුහය. තුන පාංශු සංස්ථිතිය. වචනේ හරියට ලියන්න පුතේ සංස්ථිතිය. මෙතන
තියන්නක් අඩුයි. සංස්ථිතිය තිතිය පාංශු සංස්ථිතිය පාංශු සංස්ථිතිය ඊළඟට එන්න 4 පාංශු වර්ණය පාංශු වර්ණය පාංශු වර්ණය ඊළඟට 5 පාංශු ඝනත්වය පාංශු ඝනත්වය පාංශු ඝනත්වය 6 පාංශු සවිවරතාව පාංශු සවිවරතාව පාංශු සවිවරතාව right පැහැදිලි නේද දැන් ගන්න පුතේ අපි එකින් එක කතා කරන්න පටන් ගමු ලියන්න මාතෘකාව පාංශු වයනය පාංශු වයනය ඉංග්‍රීසියෙන් පාංශු වයනයට අපි කියනවා පුතේ soil texture කියලා පාංශු වයනය soil texture හරි soil texture පාංශු වයනය soil texture හරි right දැන් මම මෙහෙම පොඩි අදහසක් දෙන්නම් ඔයාට දැන් ඕනම දෙයක වයනය කියලා කියන්නේ සාමාන්‍යයෙන් පුතේ මේ සරල අදහසක වයනය කියලා අපි අදහස් කරන්නේ ඕනම දෙයක දැන් මම උදාහරණයක් මෙහෙම කියන්නම් පුතේ ඔයාට හරි වට තේරෙන්නේ ඔයාට පුළුවන් දැන් ඔයාට මේක ප්‍රායෝගිකව කරලා බලන්න දැන් මම මේ බෝඩ් එක මම ස්පර්ශ කරනවනේ අතේ මම බෝඩ් එක ස්පර්ශ කරනවා වුණත් ඒ වගේම දැන් මම මෙතන මේ බිත්තිය ස්පර්ශ කරනවා මෙතන බිත්තිය තියෙන්නේ මේ පැත්තේ මම පෙන්නනවා මෙතන බිත්තිය ස්පර්ශ කරනවා දැන් ඔයා හිතන්නේ මට මෙන්න මේ බෝඩ් එක ස්පර්ශ කරනකොට දැනෙන ස්වභාවයයි මම මේ බිත්තිය ස්පර්ශ කරනකොට දැනෙන ස්වභාවයයි එකයිද නැත්නම් ස්වභාවය දෙකක්ද හරි ඔයාටත් පුළුවන් මොන හරි පෘෂ්ඨ දෙකක් ස්පර්ශ කරලා බලන්න ඔයාට බෝඩ් එකක් ළඟ නැතුව ඇති හරි ඔයාත් බලන්න ඔයාගේ ෆෝන් එකේ හරි ලැප් එකේ හරි ස්ක්‍රීන් එක ටච් කරලා බලන්න අල්ලලා බලන්න ඊට පස්සේ ඔයාට බිත්තියක් ළඟ පාත තියෙනවා නම් බිත්තිය අල්ලලා බලන්න ඔයාට දැනෙන්නේ එකිනෙකට වෙනස් ස්වභාවයක් නේද ඕක තමයි පුතේ වයනය කියලා කියන්නේ සරලව ඕක තමයි වයනය කියන්නේ හරි සරලව ඕක තමයි වයනය කියන්නේ දැන් ඔය අදහසම මම ගන්නවා දැන් ඔයත් එක්ක එනවා පසකට දැන් අපි හිතන්නකෝ එක එක පස් අරගෙන අතින් අල්ලලා බලනවා අතින් අල්ලලා බලපුවාම සමහර දැන් මේ මම මෙහෙම කියන්නම්කෝ මම මෙතන තව චුට්ටක් එන්න හරි දැන් මේ වයිට් බෝඩ් එක අල්ලපුවාම මට දැනෙන්නේ ඇත්තටම සිනිදුයි නේ මේක සොෆ්ට් සිනිදුයි මම මේ බිත්තිය අල්ලපුවාම මට ඊට වඩා දැනෙන්නේ රළු ස්වභාවයක් නේ එහෙනම් මේ වයනය කියන එකේ අවස්ථා දෙකක් හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් අන්ත දෙකක් තියෙනවා එක අන්තයක් සිනිදු කියන අංශය සිනිදු නැත්නම් සියුම් සිනිදු නැත්නම් සියුම් පුතේ හරි එහෙම නැත්නම් අනිත් පැත්ත අපි කියනවා රළු තව උදාහරණයක් අරන් කියන්න පුළුවන් දැන් අපි නිකමට හිතුවොත් දැන් අපි පිරිළමේගේ අත අල්ලනවා පිරිළමේගේ අත අල්ලපුවම දන්නවා පිරිළමේගේ අත සාමාන්‍යයෙන් රළුයි ටිකක් රළුයි ඒක වෙනස් වෙන්න පුළුවන් දැන් සමහරවිට ඔයාගේ තාත්තා ගැන හිතන්න ඔයාගේ තාත්තා සමහරවිට අපි හිතමු බර වැඩ කරන කෙනෙක් කියලා හරි අපි තුමු ගොවියෙක් කියලා හිතමුකෝ නේද අපි එහෙම හොඳ රැකියාවක් අපි ගමු හොඳ රැකියාව කියලා නරක රැකියාව කියලා දෙයක් නැහැ අපි වෙන පැත්තකට මුන්නතෝනේ
එතකොට ගොවියෙක් කියලා. ඒතර ගොවියෙක් කියලා කියන්නේ හැමතිස්සෙම කැත්ත උදැල්ලත් එක්ක වැඩ කරන කෙනෙක්. ඔයාගේ තාත්තගේ අත අල්ලලා බැලුවොත් ඔයාට දැනේවි නේද? ගොඩාක් අර කන ගැට එහෙම සමහරට ඇවිල්ලා ගොඩාක් රළුයි. හරිද? ආයෙත් එක්කම අම්මා අපි හිතමු එහෙම ඒ වැඩවලට යන්නේ අම්මා ප්‍රධාන වශයෙන් කරන්නේ ගෙදර දොරේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා. අම්මගේ අත අල්ලලා සමහරට අච්චර රළු නෑ. නේද? ඒ තමයි වයනේ. මම තව උදාහරණයක් කිව්වොත් ගෑල් ළමයි පිළිලා මේක අරන් වෙනමත් කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෑල් ළමයි කිය සිනිදුයිනේ. හරි. එයාලගේ සිනිදු. එයාලගේ සම වුණත් සිනිදුයි. හේතුව එයාලගේ සාමාන්‍ය අර මේද ස්තරයට සාපේක්ෂව වැඩි නිසා ඒ සිනිදු ස්වභාවය වැඩි වෙනවා. ඒක ඥානමය වශයෙන් සාමාන්‍යයෙන් ගෑල් ළමයි තියෙන ලක්ෂණය. ඊට පස්සේ පිළිලා මේක ගත්තාම සාමාන්‍යයෙන් නේද? අල්ල සම ඒවා අලු ස්වභාවයක් ගන්නවා. ඒක ඒ ඥාන වලින් එන විදිය. හරි සහ ඒ ඥාන වලින් කියන අපව හෝමෝන වල බලපෑමක් තියෙනවා. හරි. ඉතින් ඒ වගේ ඕනම දෙයක් අපිට එහෙම අල්ලලා බලලා එක්කෝ සිනිදුද නැත්නම් සියුම්ද එහෙම නැත්නම් රළුද කියලා වෙන් කරගන්න පුළුවන්. දැන් අපි මං යනවා දැන් අපේ පාඩම මේ එක එකාගේ හැම අල්ලලා බලන එක නෙමෙයිනේ. හරි. දැන් අපේ පාඩම පස පාඩමනේ. එහෙනම් දැන් අපි එක එක පස් කාණ්ඩ ටිකක් අරගෙන පොතේ තැන් වලින් එකතු කරගත්ත පස් ටිකක් අරගෙන අපි දැන් ඒ ටික අතින් අල්ලලා ස්පර්ශ කර බලනවා. එතකොට අපිට එතනදි තේරෙනවා සාපේක්ෂව සමහර පස් සිනිදු ස්වභාවයක් තියෙනවා. සාපේක්ෂව සමහර පස් රළු ස්වභාවයක් තියෙනවා. ඉතින් ওই දෙකේ අතරමැදි අවස්ථාත් හඳුනා ගන්න පුළුවන්. එහෙමත් තියෙනවා අපි. හරි. ඒ කියන්නේ ගොඩාක් සිනිදු ඒවත් අවස්ථාවක් තියෙනවා. ගොඩාක් රළු අවස්ථාවෙත් තියෙන්න පුළුවන්. අතරමැදි තියෙන අවස්ථාවේ තියෙන්නත් පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියන මධ්‍යස්ථ සියුම් නැත්තම් මධ්‍යස්ථ රළු ස්වභාවයක් තියෙන ඒවා තියෙන්න පුළුවන්. පැහැදිලිද? ඒත් ඔන්න ඕක තමයි නැවත මං එනවා. ඕක තමයි අපි කියන්නේ මොකක් කියලාද? වයනේ. එහෙනම් පස සම්බන්ධව එහෙම කතා කරනවා නම් ඒක පාංශු වයනය. හරි. දැන් මෙන්න මෙහෙම වෙනස් වෙන්නේ කොහොමද පුතේ පස්? සමහර පස් සියුම් වෙන්නත් හොඳට තේරුම් ගන්න. මම මේක පාර ඔයාව අරන් එන්නේ මේ පාංශු වයනේ අර්ථ දැක්වීමට. මම මේ වාට වටපිටාව හොඳට පැහැදිලි කරලා ඉස්සලා වාගේ ඔළුවට මේකේ සංකල්පය දෙන්නේ මේ. නැත්තම් මට තිබුණ පොතේ පාංශු වයනේ කියන්නේ මේකයි කියලා දඩාංගල අර්ථ දැක්වීම දීලා මේක ඉවර කරලා දාන්න. ඊට වඩා වා මේක පිළිබඳව අවබෝධය අරගෙන එතෙන්ට එන එක වැදගත් වෙන්නේ. මොකද ඔයාගෙන් ප්‍රශ්න අහනකොට ඔයාට අර්ථ දැක්වීම විතරක් ඔළුවේ තිබිලා හරියන්නේ නැහැ. ඔයාට ඒ පිළිබඳව අවබෝධය තමයි වැදගත් වෙන්නේ. හැමතිස්සෙම මතක තියාගන්න. ඔයාට ප්‍රශ්නෙට උත්තරේ ලියන්න වැදගත් වෙන්නේ ඔය කැතුලේ තියෙන ඔය තියරි එක කටපාඩම් කිරීමම නෙමෙයි. හරි. ඔයාට ඒ තියරි එක ඇතුලේ තියෙන මොකක්ද කියන එක පිළිබඳව අවබෝධය වැදගත්. පැහැදිලිද? හරි. එතකොට නැවතෙන්නම් පුතේ සමහර පස් සියුම් වෙන්නත් සමහර පස් රළු වෙන්නත් හේතුවක් තියෙන්න ඕනනේ. අන්න ඒකට හේතුව වෙන්නේ මං කියවනේ වාට මේ පස්සේ අර මුලින් khනිජ ගැන කතා කරනකොට ඔන්න මං දැන් එනවා ටික ටික අදාළ විෂය කරුණට khනිජ ගැන කතා කරනකොට කිව්වා khනිජ වර්ග තුනක් තියෙනවා. වැලි, රොන්මඩ, මැටි විදියට khනිජාංශ තුනක් හඳුනා ගන්න පුළුවන් අපිට. ඒතර මෙන්න මේ අංශු තුන පස්සේ තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට මම පස් ටිකක් ගත්තොත් පුතේ මේ විදිහට පස් ටිකක් ගත්තොත් ඔය පස්සේ වැඩිත් තියෙනවා, ඔය පස්සේ රොන් මඩක් තියෙනවා, ඔය පස්සේ මැටිත් තියෙනවා. හරි. එතකොට මෙන්න මේ එක එක සංඝටකයේ තියෙන ප්‍රමාණ වෙනස් වෙන්න පුළුවන් එක එක පස්සේ. සමහර පසක වැලි වැඩි වෙන්න පුළුවන්. සමහර පසක මැටි වැඩි වෙන්න පුළුවන්. හරි. සමහර පසක රොන් මඩ වැඩි වෙන්න පුළුවන්. සමහරට මේ තුන ආසන්නව සමානව තියෙන්න පුළුවන්. අන්න මේ එක එකක් තියෙන ප්‍රමාණය මත ඒ පස ස්පර්ශ කරපුවාම දැනෙන ස්වභාවය වෙනස්. පැහැදිලිද? ඔයා නිකමට වැලි වැඩිපුර තියෙන පසක් ස්පර්ශ කරලා බලන්න. ඔයාට යම් අවබෝධයක් තියෙනවනේ වැලි පසක් කියන්නේ මෙහෙම එකක්. මැටි පසක් කියන්නේ මෙහෙම එකක් කියලා ඔයාට අවබෝධයක් තියෙනවා. දැන් ලොකු ළමයි ඔයා පොඩි පන්තියේ මේවා යම් ප්‍රමාණයකට ඉගෙනගෙන ඇවිල්ලා තියෙන්නේ මෙතෙන්ට. නේද? එතකොට වාට වැලි පසක් කියන්නේ වාගේ මිදුලේ සමහරට තියෙන පස වැලි නේ වැඩිපුර තියෙන එතන. ආ ඒක ස්පර්ශ කරලා බලන්න. ඔයා වත්තපල්ලහැට ගිහලා සාමාන්‍ය වත්තපල්ලහැනේ. එහෙමනේ නේ අපි පිහිටීමම ගත්තාම ඔය තියෙන්නේ. එතකොට මැටි පසක් හොයා ගන්න පුළුවන්. ඔයා මේ දෙක ස්පර්ශ කරලා බලන්න. පැහැදිලිවම ඔයාට දැනෙන ස්වභාවය කෙනෙකුට වෙනස්.
ඔයාට වැලි පස ස්පර්ශ කරපුවහම දැනේවි රළු ස්වභාවයක්. ඔයාට මැටි පස ස්පර්ශ කරපුවහම දැනේවි සාපේක්ෂව සියුම් ස්වභාවයක්. එහෙනම් නැවත මම මෙතනින් මෙතෙන්ට එනවා. ඔන්න මං කිව්වා ඔයා පසක් ස්පර්ශ කරපුවහම ඔයාට සියුම් රළු විදිහට දැනෙන්න පුළුවන්. එහෙනම් ඔයාට සියුම් රළු විදිහට දැනෙන්නේ මෙන්න මේ එක එක සංඝටකයේ තියෙන ප්‍රමාණ මත කියන එක මතක තියාගන්න. යම් පසක මෙන්න මෙයා වැඩිපුර තිබුණොත්, වැලි වැඩිපුර තිබුණොත් ඔයාට එයා දැනේවි රළු විදියට. යම් පසක මෙයා වැඩිපුර, මැටි වැඩිපුර තිබුණොත් ඔයාට ඒ පස දැනේවි සියුම් විදියට. right. පැහැදිලිද? එහෙනම් අපි දැන් එනවා මොකද්ද මේ පාංශු වයනය කියන්නේ කියලා හරියටම අර්ථ දක්වන්න පොතේ විදිහට. දැන් එනවා පොතේ විදිහට අර්ථ දක්වන්න. පැහැදිලිද? පොතේ විදිහට අපි කියනවා මෙන්න මෙහෙම. යම් පසක තියෙන වැලි, රොන් මඩ හා මැටි යන අංශුවල සාපේක්ෂ ප්‍රතිශතය. මේ එක එකාගේ ප්‍රතිශතය. මේ එක එකාගේ ප්‍රතිශතය. ඔන්න පොතේ හැටියට පාංශු වයනය කියන එක. හරි. පසේ තියෙන වැලි, රොන් මඩ, මැටි කියන එක් අංශුවල සාපේක්ෂ ප්‍රතිශතය. මෙයා 100ට කීයද? මෙයා 100ට කීයද? මෙයා 100ට කීයද? ඒකට කියනවා වයනය. අන්නේ තියෙන ප්‍රමාණ මත මම අර කියපු කලින් කාරණේ වෙනවා. එයා ස්පර්ශ කරපුවාම දැනෙන ස්වභාවය එකිනෙකට වෙනස් වෙනවා. මැටි ප්‍රතිශතයේ වැඩි නම් සියුම් ස්වභාවයක් දැනේවි. වැලි ප්‍රතිශතයේ වැඩි නම් රළු ස්වභාවයක් දැනේවි. පැහැදිලිද? එහෙම දැනෙන්නත් හේතු තියෙනවා. ඒ ඔක්කොම දැන් එකපාර දිගාරින්නේ නැහැ. මාගල දිගාරිය වගේ. හිමීට මම ඒ ටිකට එන්න. පැහැදිලිද? රයිට්. ලියන්න පුතේ මේ විදිහට එනම් පාංශු වයනයේ යටතේ අපි අර්ථ දැක්වීම ලියමු. පසක පවතින වැලි රොන් මඩ හා මැටි යන අංශුවල සාපේක්ෂ ප්‍රතිශතය පාංශු වයනය ලෙස හැඳින්වේ. වෙනම රූලකින් ලියන්න. පාංශු වයනය රළු මධ්‍යස්ථ හා සියුම් ලෙස මම අතරමැදි අවස්ථාවක් ගන්නවා මෙතනදී. රළු මධ්‍යස්ථ හා සියුම් ලෙස වර්ග කළ හැක. පාංශු වයනය රළු මධ්‍යස්ථ හා සියුම් ලෙස වර්ග කළ හැක. ඒකටම ලියන්න. එහෙම නැත්නම් ඔක වාක්‍යයක් ඇතුලේ ඡේදයක් ඇතුලේ ලියනවට වඩා අපි ඒක එළියට අරන් ලියමු නේද? ඔයාලට ඒතර පාඩම් කරන්න ලේසි. බැලූ බැල්මටම ඒක කැපිලා පේනවා. නැත්නම් ඔය වාක්‍යය ඇතුලේ දැම්මොත් එච්චර පේන්නේ නැති වෙයි කැපිලා. රයිට්. මෙහෙම කරමු පුතේ. ඔයාට පුළුවන් මේක පොඩි කොටුවක් ඇතුලේ හරි කමක් නැහැ. ඔයාට සුදුසු විදියකට ලියා ගන්න පාඩම් කරන්න පහසු වෙන්න. ඒතර රළු වයනය කියලා අපි ගත්තොත් රළු වයනය ඉස්සරහින් චුටි දෙක කැල්ලක් දාලා ලියන්න.
වැලි බහුලය. වැලි බහුලය. හරි. ඊළඟට ඔයා ගන්න ඕන සියුම් වයනය අපි ගමු. සියුම් වයනය ඉස්සරහින් ලියන්න මැටි බහුලය. මැටි බහුලය. අට පේනව නේද මේවා? මැටි බහුලය. ඊළඟ පුතේ මධ්‍යස්ථ වයනය. මධ්‍යස්ථ වයනය. ඒක ලියන්න මෙහෙම. එක ටිකක් හැබැයි තව ඉඩ තිබ්බනම් හොඳයි. මම මේක ටිකක් දික් කරන්න. වැලි රොන්මඩ හා මැටි ආසන්නව සමානය. ආසන්නව සමානය. හරියටම සමාන වෙන්නේ නැහැ. මොකද මේවා කෙරලා මැනලා හදන දේවල් නෙමෙයිනේ පුතේ. හැබැයි ආසන්නව සමානව තියෙනවා. හරි. වැලි 30ක් 40ක් විතර ඒ අතර තියෙවි. රොන් මඩත් ඒ අතර ප්‍රමාණයක් තියෙවි. මැටිත් 30ක් 40ක් වගේ අතර ප්‍රමාණයක් තියෙවි. එතකොට අපි ඒක කියන්නේ මධ්‍යස්ථ වයනයක් කියලා. හරිද? රයිට් පුතේ. මං හිතනවා අපි අදට උතනින් අතර කරමු. නේද? එතකොට තව දැන් අපි වයනේ පටන් ගත්තා විතරයි. තවම අපි වයනේ හැඳින්වීමේ ඉන්නේ. තව චූටි හැඳින්වීමේ කොටසක් තියෙනවා. මෙතන අපිට තියෙනවා මේ වර්ගීකරණ දෙකක් කතා කරන්නත් ISSS වර්ගීකරණය සහ මම නිකන් නම් දෙක දැනට කියන්නම් ඔළුව වැඩි හිතන්න එපා. අපි ඊළඟ දවසේ කතා කරනකල් ISSS වර්ගීකරණය සහ USDA වර්ගීකරණයේ විදිහට වර්ගීකරණ දෙකක් ගැන කතා කරන්න තියෙනවා. මේ වර්ගීකරණ දෙකෙන් කියවෙන්නේ පොතේ මේ වැලි මැටි රොන් මඩ ඒ අංශු වල විස්කම්භය ගැන කතා කරන්නේ. හරි. මේ වර්ගීකරණ දෙකෙම එකම දේ කියන්නේ නමුත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා මේ දෙගොල්ලුන්ගේ වර්ගීකරණ. ISSS කියලා කියන්නේ අන්තර්ජාතික නැත්නම් ජාත්‍යන්තර පාංශු විද්‍යාඥයින්ගේ සංගමය කියන එක. USDA කියලා කියන්නේ United States ඒ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන අදහස. මේ දෙගොල්ලෝ මේ පසේ තියෙන වැලි මැටි රොන් මඩ ඒ අංශු වල විස්කම්භය පදනම් කරගෙන වර්ගීකරණයක් ඉදිරිපත් කළා තියෙනවා. අපිට ඊළඟ දවසේ ක්ලාස් එකේ ඒ වර්ගීකරණය ගැන කතා කරන්න තියෙනවා. හරි. ඒ කියන්නේ වැලි අංශුවක් කියන්නේ මොන විස්කම්භ පරාසයද තියෙන්නේ. මැටි කියන්නේ මොන විස්කම්භයද. රොන් මඩ කියන්නේ මොන විස්කම්භයද. ඒ වගේම පස් අංශු ගත්තාම මම ඒක ඕනනම් කියන්න. පස් අංශුවක් විදිහට සලකන්න නම් පුතේ අනිවාර්යෙන් මිලිමීටර් 2කට වඩා කුඩා අංශු වෙන්න ඕන. හරි. මිලිමීටර් 2කට වඩා කුඩා නම් විතරයි ඒක පස් අංශුවක් වෙන්නේ. මිලිමීටර් 2කට වඩා විශාල අංශු ඒවා පස් අංශු නෙමෙයි. ඉතින් මම මේ ටික ඊළඟ දවසේ ඔයාලට හිමීට කියලා දෙන්න. ඉතින් ඒ ටික කොහොම කතා කරගෙන ඇවිල්ලා ඊට පස්සේ පාංශු වයනේ වැදගත්කම් ටික කතා කරලා ඊට පස්සේ පාංශු වයනේ හොයන ප්‍රැක්ටිකල් දෙකක් තියෙනවා. ද්‍රවමාන ක්‍රමය සහ පිපෙට්ටු ක්‍රමය කියලා. ඒ දෙක ගැන අපි හිමීට කතා කරන්න පටන් ගමු. ඔය භෞතික ගුණාංග යටතේ අපිට වැඩි විස්තර ප්‍රමාණයක් කතා කරන්න තියෙන එක තමයි පාංශු වයනේ. මොකද එයාගේ ඒ කියන්නේ එයා හොයන්න ප්‍රැක්ටිකල් දෙකක් අපිට කතා කරන්න තියෙනවා. එකම දේ හොයන්න ප්‍රැක්ටිකල් දෙකක්. මේ දෙකම කතා කරන්න ඕනේ.
පැහැදිලි නේද? හරි. ඉතින් අපි අදට උතනින් නතර කරමු. අපි ওই ටික හිමීට අපේ ඊළඟ ක්ලාස් එකේ ඊළඟ දවසේ කරමු. අද කරපු ටික හොඳට පාඩම් කරගන්න. දැන් සමහර අය අපේ දේශගුණීය පාඩමට මැදින් සම්බන්ධ වුණා ඉන්නවනේ. ඒතර පස පාඩමට ඔන්න ඔයා මුලින් ඉඳලම දැන් සම්බන්ධ වුණානේ. ඒක නිසා ඔයා පස පාඩම මුලින් ඉඳලා ලස්සනට හොඳට කරගෙන යන්න. දේශගුණීය පාඩමේ අඩුපාඩු ඒ අතර හදාගන්න. යාළුවොත් එක්ක සම්බන්ධ වෙන්න, වීඩියෝස් බලන්න. හරි. මට කතා කරන්න. ඒතර ඒ දේවල් කරගන්න. ඒතර පස පාඩමේ ඉඳලා මම කියන්නේ ඔයාට පුළුවන් ඔන්න දිගටම ලස්සනට ඒ ටික ඉගෙනගෙන යන්න. හරි. එහෙනම් අපි අදට නතර කරමු. අපි නැවත ඊළඟ දවසේ හම්බෙලා මෙතනින් එහාට ඒ ටික සාකච්ඡා කිරීම ආරම්භ කරමු. රයිට්. එහෙනම් පුතේ හැමෝටම ආයිබෝවන්.